යම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මළුව සුබෝදෑසනක් තොරණුවනේ අනන්ත වූ ගුණ බලයෙන් ශක්තියෙන් ඔබේ ජීවිතයට මහත් වූ රැකවරණයක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එක් පුද්ගලයෙකුට අතීත අකුසල කර්මයන් විපාක දෙනකොට තවත් පුද්ගලයෙක් අලුතින් අකුසල කර්ම රැස් කරගන්නවා. ඇයි එහෙම වෙන්නේ? සම්මා දිට්ඨියට නොපැමිණි මනුෂ්‍යයාට නැවත නැවතත් දුක් සකස් කර දීමයි මායාගේ ස්වභාවය. එයයි අපට අපේ ස්වාමින් වහන්සේ නිතරම සිහිපත් කර දුන්නේ. ඊටමත් ගෞරවයෙන් নমස්කාර පූර්වකව අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී මා ගෞරවයෙන් ආරාධනා කරන්නේ අපට දහම් දේශනා කරන හැටියට මහා රහතුන් වැඩිමක ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේට සූදානම් වන්න උදෑසන 8 වනතුරු ධර්මයේ ශ්‍රවණය කිරීමට. ධර්මය පිළිබඳ යම් කිසි ගැටලු සහගත තැන් ඔබට ඇතිවේ නම් කතා කරන්න සිරස FM පන්සිල් මළුවට 0112 84 88 අපේ දුරකථන අංකය. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. පන්සිල් මළුව. ගරු ස්වාමීන් වහන්ස, රටක පාලකයෙකු සිල්වත් භාවයට පැමිණෙනවා නම් ඒ රට බාහිර කරදර උපද්‍රව වලින් ආරක්ෂා වෙනවද? මෙහිමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෝනා රටක පාලකයෙක් ධර්මයේ තුලින් ශක්තිමත් වෙනවා නම්, සීලය තුලින් ශක්තිමත් වෙනවා නම්, කුසලයේ තුල ශක්තිමත් වෙනවා නම් ඒ පාලකයාත් රටත් ජනතාවත් පරිසරයත් ඒ සියල්ලම සුරකිනවා කියලා. තේන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් නෝනා අපේ සමාජයේ වර්තමාන සමාජයේ දිහා බලද්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපිට කියන්න තියෙන නෝනා අපි වපුරපු දේ තමයි අපිට ලැබෙන්නේ. කෙනෙක් වී වැපුරුවොත් අස්වැන්න හැටියට ලැබෙන්නේ වීමයි. කෙනෙක් මුං වැපුරුවොත් අස්වැන්න හැටියට ලැබෙන්නේ මුංමයි. ඒ නිසා අපි වපුරපු දේ තමයි අපිට අස්වැන්න හැටියට ලැබෙන්නේ. නමුත් අපිට වර්තමාන සමාජයේ අහන්න දකින්න ඔය ඇහෙන දේවල් දිහා බලපුවාම අපිට මේ වර්තමාන සමාජයේ දේශපාලනය කියන කාරණේ තුල නිරතුරුව වපුරනවා පේන්නේ ලෝභ ද්වේෂ මෝහයන්මයි. එන වපුරන්නේ ලෝභ ද්වේෂ මෝහයන් නම් නෝනා අපිට බලාපොරොත්තු වෙන අස්වැන්න මොකද්ද? ලෝභ ද්වේෂ මෝහය. ලෝභ ද්වේෂ මෝහයන් වපුරන සමාජය තුල අපි අලෝභ අද්වේෂ අමෝහයන් අස්වැන්න බලාපොරොත්තු වෙනවා නම් කවදාකවත් ඒක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක ලෝක ධර්මතාවයක්. නමුත් කොතැනකවත් සමාජය තුල දේශපාලන ධාරාව තුල අපි අකමැති දේවල් සිද්ධ වෙනවා, අපි ලෝභ ද්වේෂ මෝහයන් සිද්ධ වෙනවා, ඒවා හරහා සමාජයේ අරාජිකභාවයට පත් වෙනවා කියන තැන ඉඳගෙන භික්ෂුවක් හැටියට මට නම් කියන්න බෑ කිසිම කෙනෙක් දේශපාලනය කරේ උකටලී වෙන්න කියන කාරණේ. ඒතකොට එවැනි කලකිරීම සකස් වෙලා ජනතාව දේශපාලනය කරේ උකටලී භාවයට පත් වුණොත් ඒ උකටලී භාවය තුල තව තවත් මේක අරාජික භාවයටයි පත් වෙනවා. මොකද ලෝකයේ ඇති වුණ දාපටන් සූත්‍රගත ධර්මයට අදාළව පාලකයෙක් කියන දෙයක් කෙනෙක් පහළ වෙලා තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව අර මිනිස්සයා හතර වෙනුව පහළ වෙන ඇල්හාල් පහළ වෙලා ඒ ඇල්හාල් බෙදාගන්න, ඒවා අයිති කරගන්න, ඒවා ගොඩගසා ගන්න ගිහිල්ලා මිනිස්සයා අතර ගොඩාලට රණ්ඩු ඇති වුණා. මිනිස්සු ගහගත්තා, මරාගත්තා, ඉඩම් අනුන්ගේ ඉඩම් අල්ලන්න ගන්නවා. මේ ලෝකේ හට ගැනීම සමගම තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට ඒ වෙලාවේ මේ මිනිස්සු එකට රැස් වෙලා කල්පනා කරනවා අපි දැන් ගහමරා ගන්නවා, රණ්ඩු වෙනවා, තරහ වෙනවා, අපේ දේපල සොරකම් කරනවා, අපි මේකට මොකද්ද කරන්න කියලා. එතකොට මේකට මොකද්ද කරන්න කියන කාරණේදී ඒගොල්ලෝ කතා වෙනවා අපි පාලකෙක් පත් කරගන්න ඕනේ කියලා. එතකොට පාලකයාට තිබිය යුතු සුදුසුකම් මොකද්ද කියලා කාරණේදී මොකද්ද ඒගොල්ලන් සුදුසුකම් හැටියට දකින්නේ? අනිත් හැමෝටම වඩා ශරීර ශක්තියෙන් ශක්තිමත් කෙනා පාලකයා හැටියට පත් කරගන්න. හොඳ ශරීර ශක්තියක් තියෙන අනිත් අය দমনය කරගන්න පුළුවන් කෙනා අන්න පාලකයා හැටියට පත් කරගන්න. ඔතන තමයි මේ ලෝකයේ පාලකයා කියන තැන, දේශපාලඥයා කියන තැන ආරම්භ වෙනවා. ඒ කියන්නේ අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව ලෝකේ හටගත්ත දාපටන්ම පාලකයා කියන කෙනෙක් ලෝකේ පත් කළා තියෙනවා. නමුත් එදා පාලකයා කියන කෙනා පත් කරගත්තේ ප්‍රශ්න විසඳන්න මිසක් ප්‍රශ්න වැඩි කරගන්න නෙමෙයි. නමුත් වර්තමාන සමාජයන්හි බලනකොට නෝනා පාලකෙක් ප්‍රශ්න විසඳ ගැනීම උදෙසා පත් කරගත්තා ඒවා නිසා ප්‍රශ්න තව වැඩි වීමක් තමයි සමාජය තුල සිද්ධ වෙන්නේ. ඒ නිසා සමාජය නිවැරදි වෙන්න නම්, රටක් හැදෙන්න නම් අනිවාර්යයෙන්ම නෝනසා ජනතාව හැදෙන්න වෙනවා. ජනතාව හැදෙන්න නම් අනිවාර්යයෙන්ම පාලකයා හැදෙන්න වෙනවා. පාලකයා හැදෙන්න නම් අනිවාර්යයෙන්ම පූජ්‍ය පක්ෂය හැදෙන්න වෙනවා. මේ ධර්මතාවය. ඒතර මේ ඉහළම පූජ්‍ය පක්ෂය කියන තැන දුර්වල වුණොත් පාලකයා අනිවාර්යයෙන්ම දුර්වලයි. පාලකයා දුර්වල වුණොත් අනිවාර්යයෙන්ම ජනතාව දුර්වලයි. ඒ නිසා මේ හේතුඵල ධර්මයන් අනුව තමයි මේ ධර්මතාවය
ගලාගෙන යන්නේ. නමුත් දේශපාලනය කියන කාරණේ කතා කරද්දී භික්ෂුවක් හැටියට මට නම් දේශපාලනය කියද්දිම මට සිහිපත් වෙන්නේ අනිත්‍යය කියන කාරණේ. ඊට වඩා දෙයක් දේශපාලනය තුල නැහැ. දැන් අපේ ජීවිත කාලේ පුංචි කාලේ ඊට ඈතට හිත යොමු කළොත් අපිට මේ රටේ හිටිය දේශපාලන නායකයින් බලන්න ඩඩ්ලි නායක මහත්තයා, ඩී.එස්. නායක මහත්තයා, බණ්ඩාර නායක මහත්මයා, සිරිමාව බණ්ඩාරක මැතිණිය, ඩී.බී. ජයතුංග මහත්මයා, ප්‍රේමදාස මහත්මයා, ජේ.ආර් මහත්මයා මේ සෑම කෙනෙක්ම සිහිපත් වෙද්දී අනිත්‍යයි කියන වචනයට වඩා අර්ථයක් තියනවද? ඊට වඩා දෙයක් නැහැ. නමුත් මේ අයගේ කාලයේ සමාජය තුළ දේශපාලනය කරපු මැතිවරු ඇමතිවරු මේ කවුරු ගැන හිටියත් ඒ පාලනය ගැන හිටියත් ඒ සෑම දෙයක් තුළම අපි දකිද්දී අනිත්‍යයි කියන වචනයට වඩා අර්ථයක් ඔච්චරයි. මේ සියලු දේ අනිත්‍ය වෙද්දී නෝනා මේ අනිත්‍ය ධර්මතාවයක් නිසා මේ දේශපාලනයේ නාමයෙන් මේ අවුරුදු 50 ගාන තුළ කොයිසා මිනිස්සු අකුසල් කන්දරාවක් සිද්ධ කරගන්නේ නැද්ද නේ? ඊට වඩා දෙයක් අපිට ලැබිලා නැහැ. තේන්න අපිට ලැබිලා නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා යමෙක්ව පාලනය කරන්න යනවා නම් එතන තියෙන මෝහයයි කියලා. තමන්ගේ ඇස තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන්ද? මේ ඇහෙන් මං හිතුවොත් ඔබව විතරක් මට පෙනේවා කියලා මට පුළුවන්ද ඔබව විතරක් බලන්න? මේ කනෙන් මට මේ ශබ්දේ විතරක් ඇසේවා කිව්වොත් මට ඒ ශබ්දේ විතරක් අහන්න පුළුවන්ද? මේ මනසින් මට මේ වගේ සිතුවිලි විතරක් සිතේවා කිව්වොත් ඒ සිතුවිලි විතරක් හිතන්න පුළුවන්ද? එහෙනම් නෝනා මගේ ඇස මට පාලනය කරගන්න බැරි නම්, මගේ කන මට පාලනය කරගන්න බැරි නම් නෝනා මගේ මනස මට පාලනය කරගන්න බැරි නම් අපි සමාජයක්, ලෝකයක්, රටක් පාලනය කරන්න යනවා කියන කාරණේ මොහේට අදාළ ධර්මතාවයක්මයි. එහෙනම් ඒ ධර්මතාවයන් තුල කවදාක්වත් අපිට සුභවාදී දෙයක් බලාපොරොත්තු වෙනවායි කියන කාරණේ ධර්මයට එකඟ නැහැ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ සමාජය තුළ මේ උතුම් සද්ධර්මය ආරක්ෂා වෙන්න නම් අනිවාර්යයෙන්ම ශක්තිමත් පාලකෙක්, ශක්තිමත් රජ කෙනෙක් ඉන්න ඕනේ කියන කාරණය බුදුරජාණන් වහන්සේත් අනුමත කරනවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. මොකද වරක් බිම්බිසාර රජුරුවන්ගේ රාජ්‍ය කරන කාලේ බිම්බිසාර රජුරුවන්ගේ මගධ රාජ්‍ය විශාල කැරැල්ලක් ඇති වෙනවා. මේ කැරැල්ල ඇති වෙලා දැන් ජනතාව දැඩි විදිහට පීඩාවටපත් වෙනවා. පීඩාවටපත් වුණාට පස්සේ හමුදාව වරිනවා, රටේ ඉන්න හොඳම හමුදාව වරිනවා මේ කැරැල්ල මැඩන්න. නමුත් කැරැල්ල මැඩ පවත්වන්නේ නැහැ. තව බිම්බිසාර රජුරුවන්ට චෝදනා එනවා, අපිව මංකොල්ල කනවා, අපිව මරනවා කියලා එනවා. ඒතර බිම්බිසාර රජුරුව මහ ඇමති අඬ ගහලා අහනවා ඇයි මොකද තාම මේ යුද්ධෙ විසඳෙන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවේ මහ ඇමති කියනවා රජතුමනි රටේ ඉන්න හොඳම හමුදාව, ශක්තිමත්ම හමුදාව නායකයෝ ඇරියා. නමුත් මේ හැම නායකයෙක්ම ඒ මගධ රාජ්‍යයේ ඉන්න ස්වාමින් වහන්සේලා යුද්ධයේ ආදීනවේ කියලා දීලා පැවිදි කරනවා. එහෙනම් දැන් යුද්ධ කරන්න අපේ හැරපු ලොකුම සෙම්පතියෝ ටික අපේ ස්වාමින් වහන්සේලා ළඟට අරගෙන යුද්ධයේ ආදීනව කියලා යුද්ධ කරන්න එපා, මේක මෙහෙම දරු දෙයක් කියලා බණ කියලා අරගොල්ලෝ ඔක්කොම පැවිදි වෙනවා. ඒ කියන්නේ දැන් ඔක්කොම ශක්තිමත් දක්ෂ හමුදා නිලධාරීන් පැවිදි වෙනවා. දැන් බිම්බිසාර රජුරෝ ඕක අහපු ගමන් බිම්බිසාර රජුම ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ ළඟටයි යන්නේ. ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් බලවත් වරදක් කළා තියෙනවා. මේසා දරුණු යුද්ධයක් තියෙනවා, මංකොල්ල කනවා. මේ පිරිස් මම මේක මැඩපවත්වන්න හමුදාව ඇරියාම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ හමුදාව පැවිදි කරගෙන දැන් ඒ මිනිස්සු දැඩි විදිහට පීඩා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේව කැඳවලා අහනවා මේ කාරණේ ඇත්තද කියලා බලන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ බල්ලා කියනවා ඇත්ත, මේක ඇත්තයි කියලා. ඒ වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාගේ මේ චෝදනාව සලකලා බලලා එහි සාධාරණත්වය දැකලා ජනතාවට වෙන්නා වූ ඒ පීඩනයන් දැකලා බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවනවා. කිසිම හමුදා නිලධාරියෙක් නීතියානුකූලව හමුදාවෙන් ඉවත් වෙන්නේ නැතුව පැවිදි කරන්න බෑ කියලා. අපි පැවිදි වෙන්න යන වෙලාවෙත් අපෙන් අහන ඔබ හමුදා බටේද්ද කියලා, උපසම්පදාව ලබන වෙලාවේ සීමා මාලකය ඇතුළේදී අපෙන් අහන ඔබ හමුදා බටේද්ද කියලා. නීතියානුකූලව හමුදාවෙන් අපි ඉවත් වෙලා නැත්නම් අපිව පැවිදි කරන්න බෑ. පැවිදි කළොත් අපිව පැවිදි කරන නායක ස්වාමීන් වහන්සේට ඒක ඇවැත් වෙනවා. ඒතකොට බිම්බිසාර රජතුමාට නිසා එදා බුදුරජාන් වහන්සේ එවැනි විනය කාරණයක් අපිට පනවන්නේ මොකද? සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ශක්තිමත් පාලකෙක්, ශක්තිමත් රජෙක් ඉන්න ඕනේ කියන අවශ්‍යතාවය බුදුරජාන් වහන්සේ දැක්කා. ඒ නිසා සමාජයේ අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම පාලකෙක් තෝරා ගන්නවා කියන කාරණේදී නිරතුරුවම සම්මා දිට්ඨියෙන් පරිපූර්ණ වූ පාලකෙක් තෝරගන්න. පක්ෂයේ කුමක් හෝ වේවා නිරතුරුවම සම්මා දිට්ඨියට පත්වෙච්ච නායකයෙක් ඕනේ පත් කරගන්න. මොකද සම්මා දිට්ඨියට පත්වෙච්ච නායකයා තමයි සමාජයට සැබෑ සුරක්ෂිතභාවයක්, ආරක්ෂාවක් දෙන්න පුළුවන් සමාජ ආරක්ෂකයෙක් බවට ඒ පාලකයා පත් වෙනවා. මොකද එයා තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන නිසා ඒ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ තියෙන කෙනා නිරේතුරුවම සද්ධර්මයේ ආරක්ෂාව උදෙසා පෙනී හිටිනවා වගේම එයා අන්‍ය ආගම්, අන්‍ය ජාතිකයන් කෙරෙහි
කරුණාව, මෛත්‍රිය, දයාව යා තුල තියෙන කෙනෙක්. තේරෙනවද? තමන්ගේ බුදුදහම යා පෝෂණය කරනවා වගේම අන්‍ය ආගමික අන්‍ය ජාතික අයගේ තියෙන ආගමික විශ්වාසයනුත් ඒවත් පෝෂණය කරන කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒක තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තියෙන කෙනෙක්ගේ ලක්ෂණය. තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තියෙන කෙනා කවදාකවත් බුදුදහම පෝෂණය කරනවායි කියන තැන ඉඳන් අනිත් ආගම් වලට පාර ගහන්න යන කෙනෙක් නෙමෙයි. එයා අනිත් අය කෙරේ තියෙනා වූ සෑම අයිතිවාසිකම් කෙනෙක් පිළිගන්නා වූ කෙනෙක් බවට තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තියෙන කෙනා පත් වෙනවා. ඒතකොට දෙකේ කර්මය කර්මඵල විශ්වාසය තියෙන කෙනෙක්. කර්මය කර්මඵල විශ්වාසය තියෙන කෙනා කවදාක්වත් වැරැද්දට යොමු වෙන්නේ නැහැ. එයා දන්නවා වැරැද්දට යොමු වුණොත් වැරැද්දට අදාළව නරක ප්‍රතිඵලයක් තියෙනවා කියලා. ඒතකොට තුන්වෙනි එයා තුල පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවායි කියන විශ්වාසය තියෙනවා. පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවායි කියන විශ්වාසය තුල එයා මේ ජීවිතේ කවදාක්වත් වැරදි කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා වැරදි කළොත් ඊළඟ පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙනවා කියන කෙනෙක්. එතකොට ඊළඟට එයා අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන විශ්වාසය තුල ඉන්නවා. ඒ නිසා එයා දන්නවා මේ සම්මා දිට්ඨියේ ලක්ෂණයන් නිසාම මේ සමාජයේ ජීවත් වෙන සෑම මිනිස්සෙක්ම සංසාරේ මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා තිනවා කියන තැන ඉඳන් සෑම ජාතිකයෙක්ම සෑම ආගමිකයෙකුට අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට කියන ගෞරවයෙන් සැලකෙන කෙනෙක්. දැන් ධර්මාශෝක රජතුමා මුළු රටේ ජනතාවටම සැලසුවේ තමන්ගේ දරුවෙක් කියන තැන ඉඳන්. සෑම රටවැසියෙක්ම මගේ දරුවෙක් කියන තැන තමයි එයා සැලකුවේ. ඇයි එහෙම සැලකුවේ? සම්මා දිට්ඨියේ ශක්තිමත් භාවය නිසා. සම්මා දිට්ඨියෙන් පෝෂණය වුණ තැනදී එයා සෑම ආගමිකයෙක්ම සෑම ජාතිකයෙක්ම දකින්නේ තමන්ගේ දරුවෙක් කියන තැන ඉඳලා. ඒ වගේම දානේ සීලේ ආනිසංස පිළිබඳ එයාට විශ්වාසය තියෙනවා. එයා දන් දෙමින් සිල් රකිමින් මුළු සමාජයටම පරමාදර්ශී චරිතයක් බවට පත් වෙනවා. එයා ජනතාවගේ මෙලව දියුණුව විතරක් නෙමෙයි බලන්නේ. එයා ජනතාවගේ පරලොව දියුණුව බලන කෙනෙක් බවට. ඒතකොට බලන්න මේ සම්මා දිට්ඨියේ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ නායකයෙක් කියන්නේ නෝනා මේ සමාජයට මේ ජනතාවට ඉන්න සැබෑම සමාජ ආරක්ෂකයෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා දේශපාලනය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. නමුත් ඒ අනිත්‍ය වූ ධර්මතාවයේ තුල ඉඳගෙන අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා නිරේතුරුවම සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව චිරස්තිය රැකෙන ආකාරයෙන් අපේ කටයුතු සිද්ධ කරගන්න. විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ. විරාමයෙන් පස්සේ මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකිරිය ආර්ය ඥාන ස්වාමින් වහන්සේගෙන් අපි පැහැදිලි කරගනිමු මේ වර්තමාන මොහොතේ දානය, සීලය, භාවනාව කියන ඒ ශක්තියින්ගෙන් පරිපූර්ණ වූ නායකයෙකුට තියෙනා වූ ශක්තිය මේ රට ආරක්ෂා කිරීමට. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මළුව. පන්සිල් මළුවට වැඩම කළේ මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකිරියේ ආර්ය ඥාන ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා රටක පාලකයෙකු සිල්වත් බවින් පරිපූර්ණ වෙනකොට ඒ රට ස්වයං පෝෂිත වෙනවා කියලා. ඒ රට සියලු උපද්‍රව වලින් ආරක්ෂා වෙනවා කියලා. අපි තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරගත්තොත් ස්වාමින් වහන්සේ. දැන් වර්තමාන මොහොතේ අපි දේශපාලනය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියලා. එතකොට විඥානය කියන්නේ කුමක ඵලයක්ද? සංස්කාරේ ඵලයක්. සංස්කාර කියන්නේ කුසල් සහ අකුසල්. ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන කාරණේ තමයි. එතකොට දැන් වර්තමාන දේශපාලනය තුල නිරතුරුවම සිද්ධ වෙන්නේ අකුසල් වලට අදාළ ලෝභ, ද්වේෂ, මෝහයන්මයි. එතකොට සංස්කාර වලට අදාළව තමයි විඥානය සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියලා. එතකොට දැන් මැජික් කරුවා කියන්නේ මොකද්ද? දැන් මැජික් කරුවෙක් මැජික් සංදර්ශනයක් කරනකොට දහස් ගණන් ජනතාව ඉස්සරහා සුදු රෙදි කඩක් අරගෙන අර පරවියෙක් ගෙනල්ලා ඒ පරවියාව සුදු රෙදි කඩෙන් වහනවා. වහලා අර මැජික් යෂ්ටි අරගෙන මොකක් හරි කරලා සුදු රෙදි කඩ අයින් වුණාට පස්සේ පරවියෙක් නෙමෙයි එතන ඉන්නේ ගිරවේ. එහෙම නැත්නම් හාවෙක් ගෙනල්ලා එයා සුදු රෙදිකටකින් වහනවා. වහලා අර මැජික් යෂ්ටිය මොන හරි කරනවා සුදු රෙදිකට අයින් කළාම එතන ඉන්නේ ලේනෙක්. ඒ වගේ විඥානය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මැජික් කරුවෙක් කියන කාරණේ. තේරෙනවද? ඒතකොට මේ වර්තමාන දේශපාලනය කියන කාරණේදී අපි මේ දකින්නේ මොකද්ද? විඥානය නැමැති මැජික් කරුවා. තේරෙනවද? අනාගත ලෝකයට ප්‍රේතයින්, නිරිසතුන්, තිරිසන් සතුන්, අසුරයින් බිහි කරන මේ මැජික් සංදර්ශනය තමයි අපි මේ මොහොතේ දකින්නේ. තේරෙනවද? මිනිස්යා තුළ සකස් වෙන සංස්කාර හේතුවෙන් සකස් වෙන විඥානය නැමැති මැජික් කරුවා අනාගත ලෝකයට, ඒ කියන්නේ ජනතාවගේ හිස්ස සුදු රෙදි කඩකින් වහලා තමන්ගේ මැජික් යෂ්ටිය උපයෝගී කරගෙන අනාගත ලෝකයට තිරිසන් සතුන්, ප්‍රේතයින්, නිරිසතුන්, අසුරයින්
බිහි කිරීමේ සංදර්ශනය තමයි අපි දේශපාලනයේ නාමයෙන් අපි දකින්නේ. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ කුමන දේශපාලන මත දරුවත් නිරේතුරුව මේ දේශපාලන මත අලෝභ, අද්වේෂ, අමෝහ කියන ධර්මතාවයන්ගෙන් පෝෂණය කරගන්න. එහෙම නැත්නම් ඒවා ලෝභ, ද්වේෂ, මෝහ ධර්මතාවයන්ගෙන් පෝෂණය කරගන්න මොහොතක් පාසා ඊට අදාළ මෙලව පරලොව වශයෙන් බලවත් අනතුරු වලට අපිපත් වෙනවා. තේරෙනවද? දැන් එක්තරා දේශපාලඥයෙක් රටේ ප්‍රසිද්ධව හිටපු දේශපාලඥයෙක් මැරෙනවා. ඒ මැරිලා යා പ്രേත දේශපාලඥයෙක් හැටියට තමයි උප්පත්තිය ලබන්නේ. එතකොට යා പ്രേත දේශපාලඥයෙක් හැටියට උප්පත්තිය ලබන්නේ නෝනා එයාගේම ජීවත් වෙච්ච ඉඩම. තේරෙනවද? එයාගේ බංගලාවක් තිබ්බනේ. ඒ නිවසේම තමයි එයා പ്രേත ජීවිතයක් ලැබලා උප්පත්තිය ලබන්නේ. එතකොට එයා ගිහි කාලේ ඇඳගෙන ඉන්න ඇඳුම පිටින්ම තමයි එයා උප්පත්තිය ලැබලා තියෙන්නේ. එයා ජීවත් වෙන්නේ නෝනා කාණුවක. තේරෙනවද? දැන් මේ භික්ෂුවක් උතුම් සමාධියෙන් දකින දර්ශනයක් තමයි මේ කියන්නේ. සමාධියෙන් දැක්ක දෙයක්. එතකොට ඒ ඉඩමේ එක්තරා කාණුවක් තියෙනවා. ඒ කාණුවේ තමයි මේ දේශපාලඥයා ඉන්නේ. එයාට ඒ කාණුවෙන් ගොඩට එන්න බෑ. මේ කාණුවේ මේ දේශපාලඥයා පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්නේ. නමුත් මේ පුටුවේ නෝනා කකුල් හතරම එක සමාන නැහැ. දැන් මේ පුටුවේ කකුල් හතරම එක සමානයිනේ. තේරෙනවද? නමුත් මේ දේශපාලඥයා වාඩි වෙලා ඉන්න പ്രേත දේශපාලඥයා වාඩි වෙලා ඉන්න පුටුවේ නෝනා එක කකුලක් කොටයි. කොට නිසා කොයිම මොහොතකවත් මේ දේශපාලඥයාට මේ පුටුවේ සමබරව වාඩි වෙන්න බෑ. තේරෙනවද? එයා ඒ පැත්තට ඇලවෙනකොට පුටුවේ මේ පැත්තට ඇලෙනවා, මේ පැත්තට ඇලෙනකොට මේ පැත්තට ඇලෙනවා. එයා සමබර නොවූ පුටුවක් තමයි යාට ලැබිලා තියෙන්නේ. එයාට ඒකෙන් නැගිටින්න බෑ. එයාගේ කර්ම ශක්තිය. දැන් අපි ගමු පුංචි දරුවෙක් ඉන්නවා. ඒ දරුවා තොටිල්ලේ ඉද්දි අර කක්ක කරලා චූ දාලා ඔක්කොම කරලා ඒවත් එක සෙල්ලම් කරනවා මිසක් එයාට ඒ කක්ක චූ කියලා තේරෙනවද? එයාට තේරෙන්නේ නැහැ. ඒ වගේ අර പ്രേත දේශපාලඥයාගේ අකුසල් විපාකේ නිසා එයා ඉන්නේ කාණුවක කියන කාරණයක් තේරෙන්නේ නැහැ. එයා ඉන්නේ මෙහෙම කකුලක් නැති පුටුවක කියන කාරණයක් තේරෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඇයි යාට කකුලක් නැති කකුලක් ඇද නිරතුරුවම සමබරව ඉන්න බැරි පුටුවක් ලැබුණේ? පෙර ජීවිතේ යා දේශපාලඥයෙක් හැටියට තිල්ලොතුන්ට ගරු කළේ නැහැ. තමන්ගේ ඉදිරියට සිල්වත් කෙනෙක් ආවත් එයා ඉන්න ආසනෙන් එයා කවදාකවත් බැස්සේ නැහැ. දැන් සමහර විට අපි දන්නේ දේශපාලන මහත්මයෙක් ඉන්නවා. එයා ඉදිරියට නෝනා සමහර විට එන ගිහි පින්වතුන් අතර සෝවාන් වෙච්ච පින්වතුන් ඉන්න පුළුවන්. සකෘදාගාමී වෙච්ච පින්වතුන්වත් ඉන්න පුළුවන්. එතකොට මේ දේශපාලඥයා හමු වෙන්නේ ස්වාමින් වහන්සේලා අතර සමහරට මාර්ගඵලලාභී ස්වාමින් වහන්සේලා ඉන්න. නමුත් එහෙම හිටියා කියලා මේ මහත්තයාගේ ආසනෙන් බහිනවද? ස්වාමින් වහන්සේලාට ප්ලාස්ටික් පුටුවක් දීලා වාඩි කරනවා. තේරෙනවද? දැන් අර ධර්මාශෝක රජතුමා දවසක් අර එයාගේ මාලිගාවේ කවුළුවෙන් පාර දිහා බලනකොට එයාට පේනවා නිග්‍රෝධ කියලා සාමණේර හාමුදුරුව කෙනෙක් වඩිනවා. නමුත් මේ සාමණේර හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක් කියලා ධර්මාශෝක රජුරු දන්නේ නැහැ. ඒතකොට මේ සාමණේර හාමුදුරුව වඩින සංසුන් ලීලාව දැකලා රජුරුව සේවකයින්ට කියනවා අර ස්වාමීන් වහන්සේට වඩින්න කියන්නේ කියලා මාලිගාවට. ඒතකොට මාලිගාවට වඩින්න කියලා වාඩි වුණාට පස්සේ වැඩියට පස්සේ රජතුමා අර සාමණේර ස්වාමීන් වහන්සේට කියන ඔබ වහන්සේ කැමති තැනක අසුන් ගන්න කියලා. ඒ වෙලාවේ සාමණේර ස්වාමීන් වහන්සේ බලනවා Tamanට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙතන වැඩ ඉන්නවාද කියලා. කවුරුත් නැහැ. ඒ වෙලාවේ මෙතන තියෙන සුදුසුම ආසනය මොකද්ද කියලා සාමණේර හාමුදුරුවෝ කොතනද වාඩි වෙන්නේ? එයා සිංහාසනේ වාඩි වෙන්නේ. ඇයි සිංහාසනේ වාඩි උනේ ඇයි? ධර්මාශෝක රජතුමාට අකුසලයක් නොවෙන්නේ. යම් මේකෙන් සාමුදුරුව පල්ලෙහා ආසනේ වාඩි වෙලා ධර්මාශෝක රජතුමා සිංහාසනේ වැඩ වුණා නම් අර රහතන් වහන්සේ ඉදිරියේ රජතුමා හැසිරිච්ච ස්වභාවය දැකලා බරපතල අකුසලයක් එයා සිද්ධ කරගන්න. ඒ නිසා නිරේතුරුවම නෝනා මේ කාරණේදී අර പ്രേත දේශපාලඥයාට പ്രേත ලෝකෙට වැටිලා සමබර ආසනයක් ලැබුණේ නැහැ. ඒතකොට මේ සමබර ආසනයක් නොලැබුණේ ඇයි? අර ජීවිතයේදී තමන්ගේ දේශපාලන ජීවිතය තුලදී තමන්ගේ නිලය නිසා, බලය නිසා, ධනිය නිසා එයා කවදාකවත් එයාගේ ආසනෙ නැගිටින්නේ නැහැ කොච්චර පූජ්‍ය පක්ෂයේ කෙනෙක් ආවත්. ඒතකොට දැන් මේ බලන්න මේ පුංචි තැනකදී ආ විපාක විඳින හැටි. ඒ වගේම දැන් මේ പ്രേත දේශපාලන ලෝකයේත් නෝනා නිරේතුරුවම දේශපාලන ප්‍රේතයන් ප්‍රේතයන් ඉන්නවා. දේශපාලන උපාදානයේ දරාගෙන പ്രേත ලෝක වැටිච්ච හැටි. දැන් මේ പ്രേත ඇමතිවරයාගේ දිනචරියාව තමයි එයාට මේසයක් තියෙනවා මේක තියාගෙන යා ලියනවා හැම වෙලාවෙම. ඒ කියන්නේ දැන් ජීවිත කාලයේදී මනුස්ස ලෝකේ දේශපාලනය කරද්දී මොකද්ද කරන්නේ? ලියුම් ලියන එක නේ අසං කරන එකයි ලියන. ඒ වගේ උපාදානය අනුව මෙයා ලියනවා. තේරෙනවද? එතකොට එයා ඉස්සරහට නෝනා දැන් මම මේ කියන දේ බහුතරයක් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒකෙදි සද්ධාවේ දුර්වලභාවයක් ඒක මට කරන්න දෙයක් නැහැ. එතකොට මේ പ്രേත දේශපාලඥයා ඉදිරියට නෝනා අර දේශපාලන പ്രേතයෝ 10-12 දෙනෙක්ගේ කණ්ඩායමක් පේලියක් හැටියට ඉන්නවා. ඒගොල්ලන්ගේ දුක් ගැනවිලි කියන්නේ. තේන්න? ඒ දුක් ගැනවිලි කියද්දී එතෙන්ට එනවා එක්තරා പ്രേතියක්. හොඳේ? ඒ പ്രേතිය එන්නේ කෑ ගහගෙන අඳෝනා තියාගෙන එන්නේ.
එයා මේ ඇඟිලි තුඩු දෙකෙන් එයාගේ මේ ඇස් දෙක ලොකු කරගෙන අරගෙන ඇවිල්ලා දේශපාලඥයට කෑ ගහලා කියනවා මහත්තයෝ මගේ ඇස් දෙක අන්ධ වෙන්න එනවා මට කණ්ණාඩි කුට්ටමක් දෙන්නේ නැහැ කියලා. එයා ඒක තමයි කෑ ගහගෙන ගියාගෙන ඉන්නේ. ප්‍රේත ලෝකේ ජීවත් වෙන දේශපාලන ප්‍රේතයක්. තේරුණායි? එයා කෑ ගහගෙන දේශපාලඥයා ළඟට ඇවිල්ලා කියනවා ප්‍රේත දේශපාලඥයා ළඟට ඇවිල්ලා කියනවා අර පොලිමේ ඉන්නවා තව 10ක් 12ක් ප්‍රේතයෝ. නමුත් මෙයා පොලිම කඩාගෙන ඉස්සරහට ඇවිල්ලා තමයි කියන්නේ. මොකද එයාට ඒ තරම් ඇස් දෙක වේදනාවයි. ඔබ හිතන්න ඔබට තේරෙනවා නම් දැන් ඔබේ තව මොහොතකින් ඇස් දෙක අන්ධ වෙනවා කියලා ඔබට තේරෙනවා නම් ඔබට දැන් වේදනාව ඔබ හිතා ගන්නකො. තේරෙනවද? මේක අකුසල් විපාකයක්. ඒතකොට මෙයා ඇස් දෙක අරගෙන දේශපාලඥයා ළඟට ඇවිල්ලා කෑ ගහලා කියනවා මම ඔබතුමාගේ ලියුම අරන් නගර සභාවට ගියා. නමුත් ඒගොල්ලෝ මට කණ්ණාඩි දෙකක් දෙන්නේ නැහැ. දැන් ඒ කියන්නේ මේ මිනිස්සයා මීට ඉස්සෙල්ලා මේ പ്രേත දේශපාලඥයා ළඟට ඇවිල්ලා මොකක් හෝ ඒගොල්ලන්ට ඒ අදාළ සභාවෙන් ලියුමක් කරන් නගර සභාවට ගිහිල්ලා තිනවා. නගර සභාවයි තමයි කණ්ණාඩි දෙන්නේ. තේරෙනවද? එතනදි ගියාම ඒගොල්ලෝ කියනවලු ඔබට කණ්ණාඩි දෙක ඕනේ නම් ඔබේ කට ගඳයි කටේ ගඳ අරගෙන ඉන්න කියලා. තේරෙනවද? දේශපාලන ප්‍රේතිය දේශපාලඥයාට කියන්නේ නගර සභාවේයි කියනවා මගේ කට ගඳයි කටගඳ අරගෙන එන්න එතකොට කණ්ණාඩි දෙන්නම් කියලා. නමුත් මේ දේශපාලන ප්‍රේතියගේ කටේ ගඳ යන්නේ නැහැ. ඒක අකුසල විපාකයක්. තේරෙනවද? එතකොට මේ දේශපාලන ප්‍රේතිය මේ ඇස් දෙක අන්ධ වෙන දුක දරාගෙන හැමදාම මේ പ്രേත ලෝකේ අප්‍රමාණ වූ පීඩාවට පත් වෙනවා. තේරෙනවද? මොකද කණ්ණාඩි දෙක ලැබෙන්නේ එයාගේ කටේ ගඳ යන්නේ නැහැ. එතකොට මේ දේශපාලන ප්‍රේතිය කියන්නේ කවුද? මේ ගම් මට්ටමින් නගර මට්ටමින් දේශපාලන කරන ප්‍රාථමික දේශපාලන නායකයව ගිය ජීවිතේ. තේරෙනවද? දැන් ඔය සමහර අවස්ථාවල දේශපාලන ශාඛාවල වේවා ඔයනි ආයතන වල ඒගොල්ලන් කණ්ණාඩි බෙදනවා. නමුත් කණ්ණාඩි බෙදන්නේ නොමිලේ. නොමිලේ බෙදනකොට දැන් ඔතෙන්ට කවුරු හරි සිල්වත් අම්මා කෙනෙක් එනවා කණ්ණාඩි දෙක අවශ්‍යයි. එයාට ඇත්තටම කණ්ණාඩි දෙකක් ඕනේ. ගන්න ක්‍රමයකුත් නැහැ. කණ්ණාඩි දෙක ආපුවාම එතන ඉන්න දේශපාලන සංවිධායකයව කියනවා ඔබට කණ්ණාඩි දෙන්න බෑ. ඔබ අපේ රැස්වීමට ආවේ නැහැ, මෙයි පෙළ පාලියන්න ආවේ නැහැ, ඔබ අපිට ඡන්දෙ දුන්නේ නැහැ, ඔබට කණ්ණාඩි දෙක දෙන්න බෑ කියලා. නමුත් මේ සිල්වත් අම්ම කෙනෙක් එයාට ඇත්තටම කණ්ණාඩි දෙක ඕනේ. ඒතකොට මෙන්න මේ වගේ පෙර මනුස්ස ජීවිතේ කළා වූ බලවත් අකුසලයක් නිසා එයා බලන්න പ്രേත ලෝකෙට වැටිලා අර වගේ പ്രേත දේශපාලඥයා ඉස්සරහට ඇවිල්ලා ඇස් දෙක අන්ධ වෙන දුකෙන් හැම මොහොතෙම කෑ ගහනවා මට කණ්ණාඩි දෙකක් දෙන්න කියලා. කණ්ණාඩි ලැබෙන්නේ නැහැ කටගඳ නිසා. ඇයි කටගඳ? දේශපාලනේ ලෝකේ පෙර මනුස්ස ජීවිතේ අනුන්ට මඩ ගහලා අනුන්ට චෝදනා කරලා අනුන්ට පල්ලෙහාට එල්ලලා කතා කරලා එහි විපාකයෙන් කටගඳ ප්‍රේතියක් හැටියට තමයි ඉපදුනේ. තේරෙනවද? ඒතර බලන්න කටගඳ නිසා කටගඳ අරගෙන ඉන්න කියනවා කණ්ණාඩි දෙක දෙන්න. නමුත් එයාගේ කටගඳ යන්නේ නැහැ. ඇයි? පෙර ජීවිතේ අනුන්ට මඩ ගහලා අනුන්ට චෝදනා කරලා අනුන්ව පල්ලෙහාට දාලා කතා කරලා එහි විපාකය නිසා අර කටගඳ ප්‍රේතියක් හැටියටයි ඉපදුනේ. නමුත් එයා පෙර ජීවිතේ සුදුසු කෙනෙකුට පින්වත් කෙනෙකුට කණ්ණාඩි දෙක නොදීමේ අකුසලයේ නිසා එයා නිරේතුරුම പ്രേත ලෝකේ ඇස් දෙක අන්ධ වීමේ දුක දරාගෙන ජීවත් වෙනවා. ඒතර බලන්න මේ වගේ පල්ලෙහා සාමාන්‍ය ශාඛාවක සභාපති කෙනෙක් සභාපතිනියක් වගේ ප්‍රේතියක් අරසා දුකක් പ്രേත ලෝකේ විඳිනවා නම් වර්තමාන සමාජය තුල දේශපාලන ලෝකයේ තුල මේ වෙන්නා වූ ලෝභ, ද්වේෂ, මෝහ, මඩගැහිම්, චෝදනා කිරීම, අනුන් පෙලා දැමීම මෙවැනි දේවල් තුලින් නෝනා අපි දකින්න තියෙන එකම දෙයයි මොකද්ද? විඥානය නැමැති මැජික් කරුවා අනාගත ලෝකයට ප්‍රේතයන්, තිරිසතුන්, නිරිසතුන්, අසුරයන් බිහි කරන මැජික් සංදර්ශනයේ දර්ශනයක් විතරයි මේක. කෙටි විරාමයකට යමු. ඔබේ ප්‍රශ්නත් යොමු කරන්න සිරස FM පන්සිල් මළුවට 0112 84 88 88 අපේ දුරකථන අංකය. දැස් පියාගන්න. එන්න මා සමග මේ අරණට. තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම්කඳ විදගන්න. පන්සිල් මළුව FM පන්සිල් මළුවේදී ඔබට දහම් කරුණු පැහැදිලි කරන්නේ මහ රහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සිරස FM පන්සිල් මළුවේදී අපිට පැහැදිලි කර දී තිබෙනවා සිංහල බෞද්ධකම කියන කාරණේ තියෙන වැදගත්කම. ස්වාමින් වහන්සේ කෙනෙක් විමසනවා සිංහල බෞද්ධයා කියලා කියන්නේ කොහොම කෙනෙක්ද කියලා. දැන් ඔතනදී සිංහල බෞද්ධකම කියන කාරණය අපි ඉස්සෙල්ලාම ගල්ප ගන්නවා. තේරෙනවද? සිංහල බෞද්ධකම කියන්නේ නෝන මම මුලින් කියලා තිනවා සිංහල බෞද්ධයා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන කෙනෙක්. ඒතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන සිංහල බෞද්ධයා කියන්නේ නෝන ඇත්ත වශයෙන්ම සමාජ ආරක්ෂකෙක් පමණක්මයි.
එයා සමාජ ආරක්ෂකයෙක් කියන්නේ එයා මුස්ලිම් වේවා, හින්දු වේවා, ක්‍රිස්තියානි වේවා, බෞද්ධ වේවා මේ සෑම ආගමකටම හැම කෙනෙකුටම කරුණාවෙන් කතා කරන කරුණාව දක්වන සමාජ ආරක්ෂකයෙක්. තේරෙනවද? දැන් ඔතනදී මේ අපි සිංහල බෞද්ධකම පටලවගෙන ඉන්නේ. හොඳද? ඒතකොට සිංහල බෞද්ධයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නේ නැත්නම් එයා නාමික සිංහල බෞද්ධ. ඒ නාමික සිංහල බෞද්ධයා පොළු අරගෙන බෝම්බ අරගෙන කැටි අරගෙන ගිහිල්ලා ගහලා කුඩු කරලා ඔය ප්‍රශ්න විසඳන්න පුළුවන්. නමුත් එයා නෝන සිංහල බෞද්ධයෙකුට අයිති නැහැ. දැන් ඔතන ඕක තේරුම් ගන්නවා. ඒ නිසා සිංහල බෞද්ධයා කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන කෙනා. එයා කවදාකවත් මේ ආවේගශීලීව ගහ ගන්න ගිහිල්ලා කඩාලා කුඩු කරලා බින්දලා ප්‍රශ්න විසඳන්න යන කෙනෙක් නෙමෙයි. තේරෙනවද? ඒතකොට එහෙම අය ඉන්නවනම් එයා සිංහල බෞද්ධ කියන වචනයට සැබෑ අර්ථයට ගැලපෙන්නේ නැහැ. උපැන්න සාතිකෙන් සිංහල බෞද්ධයෙක් වෙන්න පුළුවන්. නමුත් සිංහල බෞද්ධයා කියන ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනවා කියන අරමුණට ගැලපෙන්නේ නැහැ. දැන් මගේ ළඟට ක්‍රිස්තියානි මහත්තුරු වෙනවා. මුස්ලිම් මහත්තුරුත් එනවා. ඇවිල්ලා බණ අහනවා, ප්‍රශ්න අහනවා, බානවා. නමුත් ඒ වෙලාවෙත් අපි කියන්නේ මහත්යෝ බුදුදහමට එන්න කලබල වෙන්න ඕනේ නැහැ. එයා කියන්නේ මේ අම්මට බෞද්ධයෙක් වෙන්න ඕනේ කියලා. මම කියන්නේ නැහැ මහත්යෝ එහෙම කලබල වෙන්න එපා. බුදුරජාණන් වහන්සේට කවදාකවත් එහෙම කෙනෙක්ව එක ෂණයෙන් අපේ ආගමට ගන්න කියලා නැහැ. මහත්ය තව වුණා කියවන්න, තව බණ අහන්න, තව සමාජයට යන, තව පන්සලට යන, තව හාමුදුරුවෝ ඇසුරු කරන්න. ඇසුරු කළා තවත් හිතන්න. එතකොට ඒගොල්ලෝ අපේ ළඟට එන්නේ නෝනා අපි ආරක්ෂකයෙක් හැටියට දකිමින් ඒගොල්ලන්ට. මොකද අපි තුල සිංහල බෞද්ධයා කියන කෙනාගේ අර්ථය උතනින් තේරුම් ගන්න ඕනේ. මොකද වර්තමානයේ සිංහල බෞද්ධ නාමයෙන් නෝනා ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර කටයුතු කරන ස්වභාවයක් තමයි ගොඩක් අයගේ තියෙන්නේ. ඒතර ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරව සිංහල බෞද්ධකම කටයුතු කරනවා නම් ඒවා තුල බරපතල ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ප්‍රශ්න විසඳ ගන්න යන්නේ බලහත්කාරකමින් ගහගෙන රණ්ඩු වෙලා නැත්නම් තර්ජනය කරමින්. එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මේ නැහැ. තේරෙනවද? එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ නැහැ. ඒ නිසා නිරේතුරුවම සිංහල බෞද්ධයා කියන අර්ථය ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නා කියන අර්ථය නෝනා ඒ තරම් ආරක්ෂකෙක් මේ ලෝක ධාතු තුල නැහැ. කවුරු හරි සිංහල බෞද්ධයා කියන තැන ප්‍රතික්ෂේප කරලා මේක විනාශ කරන්න ඕනේ කියලා කියනවනම් ඒ විනාශ කිරීම තුල සකස් වෙන්නා වූ මිත්‍යා දෘෂ්ටික භාවය නෝනා මේවා බලවත් අරාජික විනාශයන් කර අරගෙන යනවා. ඒ අනාගතයේදී. ඒ නිසා කවුරුන් නෝ කියනවනම් සිංහල බෞද්ධ බලය විනාශ කරන්න ඕනේ කියලා නෝනා ඒ කියන කෙනාටත් ඒවාට සහයෝගය දෙන්නා වූ අයටත් නෝනා කල්ප ගණන් නිරේ කියන කාරණය උරුමේ තියනවා කියන කාරණය අපි දකින්න ඕනේ. නමුත් ඒවා හේතුඵල ධර්මයන් අපිට වළක්වන්න බෑ. මේ සමාජයේ මේ මොහොතේ සිදුවෙන කිසිම තැනක කිසිම දෙයක අසාධාරණයක් නැහැ නෝනා. මම ඒකයි කිව්වේ වපුර බුදේ අස්වැන්නයි අපි ලබන්නේ කියලා. වපුර බුදේ අස්වැන්නයි ලබන්නේ අස්වැන්නට අකමැති නම් කරුණාකරලා වපුරන දේ වෙනස් කරගන්න. තේරෙනවද? මේ ලෝභ ද්වේෂ මෝහ වපුරන්නේ නැතුව කවුරු එක පරමාදර්ශී චරිතයක් එක නායකයෙක් හරි මතුවෙලා වපුරන දේ වෙනස් කරගත්තොත් අලෝභ ද්වේෂ සමූහයන්ට අදාළව ප්‍රශ්නේ යම් ප්‍රමාණයකට විසඳෙයි. නමුත් ඒ යම් ප්‍රමාණෙත් ටික කාලයක් විතරයි කවදාකවත් නොනා සදාකාලික ජයග්‍රහණයක් සදාකාලික නිවැරදිභාවයක් සමාජයේ බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන මෝහයමයි. මෝහයමයි සමාජයේ ආයිමත් 100%ක් තියා 150ක්වත් නිවැරදි වෙන ස්වභාවයකට එන්න බෑ. ඒක ලෝක ධර්මතාවයක්. මොකද සමාජයේ මූර්ග සංඥාව කරා යන ගමනක ආරම්භයයි මේ පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා කොතනින් නැගෙන්නේ ලෝභ ද්වේෂ මෝහයන්ට අදාළ ධර්මයන් නිසා අලෝභ ද්වේෂ මෝහයන්ට අදාළ ධර්මයන් වැඩෙන්නේ නැහැ. දැන් මේ රටෙන් සිංහල බෞද්ධකම අතුරුදහන් වෙලා ගියොත් විනාශ කරලා දැම්මොත් ආරෂ්ඨාංගික මාර්ගය විනාශ වෙලා යනවා. ආරෂ්ඨාංගික මාර්ගය විනාශ වුණොත් නෝනා මොකද වෙන්නේ? අන්‍ය ආගම් වල තියෙන ගුණාත්මක භාවයත් විනාශ වෙලා යනවා. මොකද අන්‍ය ආගම් හැම වෙලාවෙම ඒගොල්ලන්ගේ ගුණාත්මක භාවය වැඩි කරගන්නේ අපේ බුදුදහමෙන් පෙන්වන්නා වූ ගුණාත්මක භාවයන්ට මුහුණ දෙන්න. තේරෙනවද? බුදුදහම මතු කළ පෙන්වන සීලය, දානය, සමාධිය, මෛත්‍රිය කියන ධර්මයතාවයන් තුල ඒගොල්ලන්ට බෑ අපෙන් එල්ල වෙන අභියෝගයට මුහුණ දෙන්න. ඒ නිසා ඒගොල්ලන්ගේ ආගම් වල ගුණාත්මක භාවය වැඩි කරගන්න. අපේ ආගමට මුහුණ දෙන්න. තේරෙනවද? ඒගොල්ලොත් මෛත්‍රියේ පැත්ත, සමාධියේ පැත්ත, සීලයේ පැත්ත, දානයේ පැත්ත තව ශක්තිමත් කරගන්නවා. මොකද බුදුදහමෙන් එන්නා වූ අභියෝගේ වළක්ව ගන්න. නමුත් මෙතනදී මේ සිංහල බෞද්ධකමේ මූලස්ථානයේ මෙතන මේ අග්‍රම තැන විනාශ කරලා දැම්මොත් නෝනා ඒ විනාශයට වන්දි වශයෙන් මුළු ලෝකෙටම වන්දි ගෙවන්න වෙනවා. සමහරට තුන්වෙනි ලෝක යුද්ධයක ආරම්භය විසින් මුළු ලෝකෙම විනාශ කරන තැනටත් මේ සිංහල බෞද්ධ ජාතිය විනාශ කරනවා කියන කෙනා කවදා හරි තුන්වෙනි ලෝක යුද්ධයක් පටන් ගැනීමේ සංඥාව දෙන කෙනෙක් බවටත් පත් වෙනවා. මොකද මේ ධර්මයේ මෙතනින් විනාශ වුණොත් ආයිමත් රැකෙන්න දැනක් නැහැ ලෝකෙ. රැකෙන්න දැනක් නැහැ. මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජගිරිය ආර්ය ඥාන ස්වාමින් වහන්සේ පැහැදිලි කරන යම් යම් දහම් කාරණා පිළිබඳව ඔබට තියෙන ගැටලු. එවැනි තවත් ගැටලුවක් අපි තෝරගත්තා උන්වහන්සේට යොමු කරන්නට. මේ විරාමෙන් අනතුරුව අප මේ පිළිබඳව සාකච්ඡා කරමු.
බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. පන්සිල් මළුව සිරස FM පන්සිල් මළුවට වැඩම කළේ මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරිය ආර්යඥාන ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ, මේ මිහිපිට අපි තිරිසන් ලෝකයක් දකිනවා. ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට දිව්‍ය තිරිසන් ලෝකයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද? මෙහෙමයි නෝනා. දැන් ඔවෙනි ප්‍රශ්නයක් නගද්දී අපි මේ ප්‍රශ්නය පිළිගන්න නම් කාරණා දෙකක් මත තමයි අපි පිළිගන්න ඕනේ. පළවෙනි කාරණය තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තුළ ඉඳන් බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මයක් දේශනා කළා තියෙනවායි කියන තැන ඉඳන් අපි ඒක පිළිගන්නවා. එන්නාද බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය කෙරෙහි තියෙන විශ්වාසය මත ඉඳගෙන පිළිගන්නවා. එන්නාද දෙවෙනි කාරණය අපිට ඕක පිළිගන්න තියෙන නෝනා, අපි කවදා හරි දවසක සමාධිය පුහුණු කරලා, එන්නාද සමාධිය පුහුණු කරලා ධ්‍යානතල පුහුණු කරලා යම් දවසක අපි චුතූපපාත ඥානය, ඒ කියන්නේ සත්වයා මැරිලා උපදින තැන දකින්නා වූ ඥානය, එහෙමත් නැත්නම් పూర్වේ නිවාසානුස්සති ඥානය, ඒ කියන්නේ සත්වයා පෙර ජීවිතේ පිහිටියා වූ තැන දකින්න ඥානය. මේ ඥාන දෙක අපි ලබා ගන්න වෙනවා. අපිට කවදා හරි දවසක දිව්‍ය සතුන් ගැන අපිට දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මේ චුතූපපාත ඥානය, పూర్වේ නිවාසානුස්සති ඥානය අපිට ලබන්න වෙනවා. එතෙක් අපි සද්ධාව මතයි මේක තීරණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මයක් දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් ගෞරවයෙන් පිළිගන්න වෙනවා. ඒතකොට කෙනෙක් තුල ශ්‍රද්ධාවක් නැත්නම්, කෙනෙක් තුල අර කියන්නා වූ චතුූපපාත ඥාන, పూర్වේ නිමාසානුස්සති ඥානත් නැත්නම් එයා කවදාකවත් මේ ධර්මයේ පිළිගන්නේ නැහැ. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ මේ සක්කපන්න සූත්‍රයේ කියන අර සක්‍රයාර දේශනා කරන සූත්‍රයේදී දිව්‍ය සත්තු මං හිතන්නේ 15කට වැඩිය නම් තියෙනවා නෝනා. තේරෙනවද? දිව්‍ය මොනරු, දිව්‍ය හාවු, දිව්‍ය ගිජලිහිණි, දිව්‍ය මයින්ෝ, දිව්‍ය ගිරව්, මේ වගේ දිව්‍ය සත්තු 15ක පමණ නම් තියෙනවා ඒ සූත්‍රේ. ඊට අමතරව එක්තරා අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේ අර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බඩේ අමාරුවක් ආපු වෙලාවේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා මීට පෙර ආතු ඔය අසනීපෙට මොකක්ද ගත්ත ඖෂධය කියලා. ඒතකොට කියනවා නෙළුම් මල කියලා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ එර්දියෙන් දිව්‍ය තලයට පැන නගිලා අනෝතත්ත විල්තරට යනවා. අනෝතත්ත විල්තරේ දිව්‍ය ඇතුන් දියනානවා. දිව්‍ය ඇතුන් දියනානවා. එතකොට මේ මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ඇතුන්ට කියනවා මට මේ විදියට සාරිපුත්ත මහරහතන් වහන්සේට ඖෂධයක් හැටියට නෙළුම් මල අවශ්‍යයි. දිව්‍ය ඇතුන් නෙළුම් මල ගලවලා සුද්ධ කරලා සෝදලා මුගලන් මහරහතන් වහන්සේට දෙනවා. ඒක සූත්‍රගත ධර්මයක්. එතකොට සූත්‍රගත ධර්ම තුල ඕනෑ තරම් සාධක තියෙනවා දිව්‍ය සතුන් ජීවත් වෙනවායි කියන කාරණේ පැහැදිලි කරන්න. නමුත් නෝනා දිව්‍ය සතුන් කියන්නේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන සතුන් වගේම තමයි. තේරෙනවද? නමුත් ඒගොල්ලන්ගේ ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි. දිව්‍ය ඇතෙක් කියන කෙනා ඒ දිව්‍ය ඇතාගේ එයා පහළ වෙන්නෙම දැන් අපි කිමු දැන් නාලාගිරි හස්තියා ඉන්නවනේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා ධන ගහපු නාලාගිරි හස්තියා ඒ නාලාගිරි හස්ති ජීවිතෙන් මැරෙනකොටම එයා දිව්‍ය හස්තියෙක් වෙලා තමයි උප්පත්තිය ලබන්නේ. ඒතොර ඒ නාලාගිරි දිව්‍ය හස්තියා මේ මොහොතේ දිව්‍ය තලයේ ඉන්නවා. නමුත් එයා අපේ ඇත්තු වගේ නෙමෙයි. ඒගොල්ලෝ උපත ලබනකොටම දිව්‍ය තලයේ මේගොල්ලන්ගේ දල් වලට රත්තරන් කොපු වැටිලා, මේවට රත්තරන් නලල්පට වැටිලා, මේ කකුල් වලට ගෙජ්ජි වැටිලා, ඒ වගේ දිව්‍ය ස්වභාවයේ තිරසන් සත්වයට තමයි උප්පත්තිය ලබන්නේ. දිව්‍ය ස්වභාවයේ තිරසන් සත්වයට උප්පත්තිය ලබන්නේ මොකද? දිව්‍ය ස්වභාවයේ තිරසන් සත්ව බවට ඒගොල්ලෝ පත් වෙන්නේ ඒගොල්ලෝ පෙර ජීවිතේ සිල්පද ආරක්ෂා කළේ නැහැ. සිල්පද ආරක්ෂා කරපු නැති නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට යන්න පුළුවන්කම ලැබුණේ නැහැ. නමුත් පින්කම් කළා, පින්කම් කරපු නිසා අර දිව්‍ය ස්වභාවයේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ පිරිච්ච දිව්‍ය තිරසන් සත්ව බවට පත් වුණා. ස්වාමීන් වහන්සේ දැන් අපි මේ දකින තිරිසන් ලෝකයේ සත්තුන්ට වඩා දිව්‍ය තිරිසන් ලෝකයේ සත්තුන්ට දැනෙන දේ, ඇතිවන සිතුවිලි, ඒ වගේ කාරණා වෙනස්ද ස්වාමීන් වහන්සේ? අපි දකින තිරිසන් ලෝකයේ සත්තුන්ට වඩා ස්වභාවයට වඩා ඒගොල්ලන්ගේ දැනීම වෙනස් නෝනා. මොකද ඒගොල්ලන්ට පින වැඩිනේ. ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි. ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි වෙනකොට දැන් ඔය අපේ මේ නාලාගිරි දිව්‍ය හස්තිරාජයාට මන් දන්න තරමින් එර්දිය තියෙනවා. තේරෙනවද? එයාට එර්දියෙන් එහාට මෙහාට යෑමේ හැකියාව තියෙනවා. නමුත් අනිත් තිරිසන් සත්තුත් අපේ තිරිසන් ලෝකයේ සත්තු වගේමයි. නමුත් ඒගොල්ලන්ගේ ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි. දැන් මම ඔය ඉස්සෙල්ලත් මතක් කළා අර සක්‍රයා සුරාසුර යුද්ධයෙන් පෙරදිලා පලා එනවා. සුරාසුර යුද්ධයෙන් පෙරදිලා අසුරයන්ට පෙරදිලා පලා එනවා. පලා එන්නේ අර මාතලී පදවන අර දිව්‍ය අජානීය අස්වැයෙන් යුතු අස්රතේ තමයි පලා එන්නේ. ඒ පලා එනකොට මේ සක්‍රයාට පේනවා මේ ඉස්සරහා ප්‍රදේශයක් තියෙනවා. ඒ මුළු ප්‍රදේශෙම ගුරුලු, දිව්‍ය ගුරුලු ජීවත් වෙන ප්‍රදේශයක්.
ඒ කියන්නේ මේ ප්‍රදේශේ පහු කරලා යන්න බෑ. මේ මුළු ප්‍රදේශෙම දිව්‍ය ගුරුලා කියන්නේ නෝනා මේ අපේ මොනරා වගේ පක්ෂිය. ඒ මුළු ප්‍රදේශෙම දිව්‍ය ගුරුළු කූඩු හදාගෙන කැදලි හදාගෙන විතර දාගෙන දසදහස් ගණන් ගුරුළු තමයි ඉන්නේ. ඒතකොට දැන් මෙයා මේ දිව්‍ය රතෙන් පලා එද්දී දැන් සක්‍රියා දකිනවා මෙතනින් ඉස්සරහට රතේ අරන් ගියෝ මේ දිව්‍ය ගුරුල්ලෝ පැටව විතර දහස් ගණක් විනාශ වෙලා. ඒ වෙලාවේ ආ මාතලීට කියනවා මාතලී මාව ජීවග්‍රහයෙන් ගත්තත් අසුරයෝ. මං සිල්පදයක් බින්දින්නේ නැහැ. මම නිසා මේ සත්තු ප්‍රාණඝාතයට මං ලක් කරන්නේ නැහැ. ඒ නිසා හරව ගන්න කියලා ඒ දිව්‍ය ගුරුල්ලෝ ජීවත් වෙන ප්‍රදේශය හරහා යන්නේ නැතුව ආයිමත් ආපු පැත්තටම හැරිලා යනවා. එතකොට දැන් එතනිනුත් ඒ සූත්‍රේනුත් පැහැදිලි වෙනවා දිව්‍ය ගුරුලන් අනිවාර්යයෙන්ම ඔය ගුරුළු කුරුල්ලන් දිව්‍යතල වල ඉන්නවා කියලා. ඒ වගේම දිව්‍ය සත්තු දිව්‍යතල වල ඉන්නවා වගේම නෝනා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. දිව්‍ය තිරිසන් ලෝකය. නමුත් මේක අපි පිළිගන්න ඕනේ එක්ක සද්ධාවෙන් පිළිගන්න ඕනේ නැත්නම් අපි කවදා හරි චුතූපපාත ඥාන පූර්වේ නිවාසානුසන ඥාන දැකලා ඒ තුලින් පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් මේක කෙනෙක් පිළිගන්නේ නැහැ. එතන අපි දන්න ස්වාමින් වහන්සේ නමක් එක්තරා අවස්ථාවක උතුම් සමාධියෙන් පසු වෙනකොට එයාට අරමුණු වෙනවා දිව්‍ය මීහරක් රංචුවක්. ඒගොල්ලෝ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව මේ තියෙනා වූ පාරක ගමන් කරන දිව්‍ය මීහරක් රංචුවක්. ඒතකොට මේ දිව්‍ය මීහරක් රංචුවගේ ශරීරය නිකන් ග්‍රීස් පැහැයයි. තේරෙනවද? වෙල්වට් පැහැයක්, ග්‍රීස් පැහැයක්. තෙල් ගත් පේනවා. ඒගොල්ලන්ගේ තම්බුරුණු මහ පොළොවේ ගෑවෙන ප්‍රමාණයට විශාලයි කියන. මොකද ඒ තරම් ආයුෂවන්නේ සැපේ බලය වැඩි. ආයුෂවන්නේ සැපේ බලය වැඩි ඒ සත්තුන්ගේ. මොකද පින් කළා නමුත් සිල් රැක්කේ නැහැ ඊයේ ජීවිතේ. සිල් රැක්කේ නැති නිසා දිව්‍ය තිරිසන් ලෝකයට වැටුණා. පින් කරපු නිසා ආයුෂවන්නේ සැපේ බලය ලැබුණා. ඒතකොට දැන් අපි සමහරලාට ඔය කතරගම දෙවියන්ට කන්නලව් කරනකොට කතරගම දෙවියන්ගේ කටයුතු කරනකොට සමහරලාට අපිට ඇහෙනවා ඒ අර යාදිනී කියනකොට ඒගොල්ලෝ කියනවා හරක් රැළට අධිග්‍රහිත. එහෙම නැත්නම් මැණික් ගඟට අධිග්‍රහිත, මොණ්ඩ රැළට අධිග්‍රහිත කතරගම දෙවියෝ කියලා. ඒතකොට දැන් මේ හරක් රැළට අධිග්‍රහිත කතරගම දෙවියෝ කියලා කියන්නේ මොකද්ද? මේ හරක් රැළ කියන්නේ ඕන ඔය කතරගම ප්‍රදේශයේ හම්බන්තොට ප්‍රදේශයේ අර ගාල් වලට දාලා අර ගොම දාගෙන මුත්‍රා දාගෙන අර ජරා ගොඩේ läගලා ඉන්න හරක් රැළ වලට කවදාකවත් කතරගම දෙවියෝ දිවස් වෙලන්නේ නැහැ. ඒතකොට මේ මොකක්ද මේ හරක් රැළ කියන්නේ කවුද? කතරගම දෙවියන් දිවස්සෙලෙන හරක් රැළ කියන්නේ මේ දිව්‍ය ස්වභාවයේ හරක්. තේරෙනවද? මේ දිව්‍ය ස්වභාවය. ඒතකොට දෙවිවරු මේ ප්‍රයෝජනය ගන්න මේ සත්තුන්ගේ. දැන් මාත්ලී කියන දෙවියා පදවන දිව්‍ය රථයට බැඳලා ඉන්නේ දිව්‍ය අජානීය අස්වෙන්. ඒ දිව්‍ය අජානීය අස්වෙන් කියන්නේ පෙර ජීවිතයේ මිනිස්සෙක් වෙලා මනුස්ස ලෝකයෙන් චුත වෙලා දිව්‍ය අජානීය අස්වෙන් බවට පත් වෙච්ච අය. ඒතකොට මේ දෙවිවරු ප්‍රයෝජනයට ගන්න ඒ දිව්‍ය සතු. ඒතකොට මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තර වගේ දිව්‍ය තිරිසන් සත්තු ඉන්නවා. ඒ වගේම තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ සූත්‍රයක් දේශනා කරනවා භික්ෂුවක් ආකාශයේ ඇවිදිනවා. භික්ෂුවක් ආකාශයේ ඇවිදිනවා. ඒ කියන්නේ പ്രേත භික්ෂුවක්. තේරෙනවද? ඒ പ്രേත භික්ෂුව භූත ගිජිලිහිණි ඇවිල්ලා වට කරගෙන කොට කොටා මස් කඩ කඩ කනවා කියන්නේ. ඒ කියන්නේ භූත ස්වභාවයේ ගිජිලිහිණියෝ ඒ කියන්නේ අපේ ඇස් වලට ඒක පේන්නේ නැහැ. ඒක සමාධියෙන් තමයි දකින්නේ. භූත ගිජිලිහිණියෝ ඇවිල්ලා ඒ භික්ෂුව වට කරගෙන භික්ෂුවගේ ඇඟෙන් මස් කඩ කඩ කනවා කියන්නේ. එහෙම කඩ කඩ කාලා ඇට සැකිල්ලක් වෙලා මැරෙනවා. මැරිලා ආයිමත් ඒ භික්ෂුව ඒ විදිහට ඉපදිනවා ආකාශයේ. ඒ විදිහටම ඉපදෙනකොට අර භූත ගිජිලිහිණි ආයිමත් මස් කඩ කඩ කනවා කියන්නේ. ඒක මේ සූත්‍රගත ධර්මය. ඒතකොට මේ කරුණ වලින් ඕනතරම් පැහැදිලි වෙනවා නෝනා මේ මනුස්ස ලෝකයේ තිරිසන් ලෝකයක් තියෙනවා වගේම මේ භූත ලෝකයේ ඒ වගේම දිව්‍ය තලවලක් මේ වගේ තිරිසන් භූත තිරිසන් ලෝකයක් තියෙනවායි කියන කාරණය. ඒ කාරණේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍ර කියවලා බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් එක්ක අපි ඒක පිළිගන්න ඕනේ. ඒක නැත්නම් අපි කවදා හරි අර චතුූපපාත ඥාන පූර්වේ නිවාසාන්ත ඥාන තුලින් අපි මතු කරලා ගන්න ඕනේ එකෙක් නෝනා කිව්වට පිළිගන්නේ නැහැ. නමුත් ඉතින් ඒවා පිළිගත්තොත් අපිට තියෙන වාසිය මොකද්ද? අපි දන්නවා කොච්චර පින්කම් කළත් සිල්පද ආරක්ෂා කරන්නේ නැත්නම් අපිට අනාගතයේ දිව්‍ය ස්වභාවයේ තිරිසන් සතෙක් වෙන්න අවස්ථාවක් තියෙනවා කියන කාරණා. ඉතින් ඒකෙන් පැහැදිලි කරගන්න ඕනේ පින්කම් කරනවා වගේම සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරගන්න. මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජකිරිය ආර්යඥාන ස්වාමින් වහන්සේගෙන් මේ විරාමෙන් අනතුරුව අපි පැහැදිලි කරගනිමු දිව්‍ය තලවල වෙසෙන දෙවියන් පිළිබඳ වූ ගැටලුවක් මේ අපි ඒ කාරණේයි මේ විරාමෙන් අනතුරුව පැහැදිලි කරගන්නේ. දැස් පියාගන්න එන්න මා සමග මේ අරණට තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම්කඳ විදගන්න. පන්සිල් මළුව දුකින් තැවුණු සිත් දුකින් මුදවාලන පන්සිල් මළුව
අද සිරස FM පන්සිල් මළුවට වැඩම කළේ මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජගිරියේ ආර්ය ඥාන ස්වාමින් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ වරක් පැහැදිලි කළා දිව්‍ය තලවල දෙවියන් අපේ රටේ සම්භාව්‍ය මට්ටමේ ගීත රස විඳිනවා කියලා. දිව්‍ය තලවල දෙවියන්ට ආවේනික සංගීතය නෙමෙයිද ස්වාමින් වහන්සේ එයයි රස විඳින්නේ? කෙනෙක් මනුස්ස ලෝකේ ජීවත් වෙනවා. එයා ජීවත් වෙන කෙනා සංගීතයට ගොඩක් ලැබී. තේරෙනවද? සංගීතයට ගොඩක් ලැබී නමුත් ඒ ශාස්ත්‍රීය සංගීතයක් ඒ වගේම එයා සිල්පද පහ හොඳින් ආරක්ෂා කරනවා, හොඳින් දන් දෙනවා. ඒ වගේම සංගීතයටත් එයා ලැබී. නමුත් ඒගොල්ලෝ මැරෙන වෙලාවේ නෝන ඒ සංගීතයේ උපාදානය සකස් කරගත්තා. සිල්පද බිඳිලත් නැහැ, දන් දීලා තිනවා. ඒ නිසා ඒගොල්ලෝ දිව්‍ය තලවල නෝන අර මහේශාක්‍ය දෙවිවරු පිනවන දිව්‍ය සංගීත කණ්ඩායම් වල සමාජික දෙවියන් දිව්‍යාංගනන් වෙලා උප්පත්තිය ලබනවා. උප්පත්තිය ලැබලා ඒගොල්ලෝ දිව්‍ය සෝත දිව්‍ය චක්කු වලින් ඒගොල්ලෝ මේ මනුස්ස ලෝකේ දකින්න. තේනද? ඕනෑම දෙවියෙකුට දිව්‍ය සෝත වලින් දිව්‍ය චක්කු වලින් මේ මනුස්ස ලෝකේ දකින්න මනුස්ස ලෝකේ දේ අහන්න පුළුවන්. තේනද? දැන් සමහර දෙවිවරු අපි මේ දේශනා කරන්නා වූ ධර්මයේ දිව්‍ය සෝත වලින් අහගෙන ඉන්න පුළුවන්. ඒ වගේ අර සංගීතය උපාදානය කරගත්තා. එතකොට බණ අහන්න නෙමෙයි කැමති. අර දිව්‍ය සෝත දිව්‍ය චක්කු වලින් මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තියෙනා වූ ඒ ගායනයට සම්බන්ධ දේවල් ඒගොල්ලෝ අහනවා. ඒ වගේ මේගොල්ලෝ పూర్වේ නිවාසානුස්සති ඥානය තුලින් ඒගොල්ලෝ පෙර ජීවිතේ දැකලා පෙර ජීවිතේ තියෙනා වූ ඒ හැකියාවන් ඒගොල්ලන්ට මතුවෙලා එනවා. දැන් සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලේම අවුරුදු 3-4 වෙනකොට එයා තනියම සබ්බපාපස්සා කරන ගාතාව කියනවා. අම්මා කියලා දීලා නෙමෙයි. එයා පුංචි කාලේම අම්මගේ දූරු පාට සාරිය පෙරවගෙන මම සාදු කියලා ඇවිදිනවා. එයා කවදාකවත් සාමුද්‍රෝ කෙනෙක් දැකලා නැහැ. සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලේදීම ලස්සන්ට සින්දු කියනවා, ලස්සන්ට ගීත කියනවා, ලස්සන්ට කවි කියනවා. කවුරුත් එයාට කියලා දීලා ඇයි මේ පෙර සංසාරික පුරුදු. ඒවා මතුවෙලා ඉන්නවා. ඒතකොට දෙවියෙක් වෙලා දිව්‍යාංගනාවක් වෙලා ඉපදුනත් නෝනා පෙර ජීවිතය සංගීතය කෙරේ තියෙන උපාදානයන් තුල ඒ పూర్වේ නිවාසානුස්සති ඥානයන් ඔස්සේ ඒගොල්ලෝ ඒවා මතු කරලා ගන්නවා. ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. ඒ හැකියාව කියලා නෝනා ඒ දිව්‍ය සංගීත කණ්ඩායම දැන් ඕකත් සක්කපන්න සූත්‍රයේ මම හිතන්නේ තියෙන්නේ. සතරවරන් දෙවියෝ කියනවා අපි නිරේතුරුවම නැටුමෙන් ගැවුමෙන් වැවුමෙන් පිනාගිය ජීවිත ගත කරනවා කියලා. නැටුමෙන් ගැවුමෙන් වැවුමෙන් පිනාගිය ජීවිත ගත කරනවා කියලා. එක්තරා අවස්ථාවක අර සුරාසුර යුද්ධයේ දින්නට පස්සේ මේ මුගලන් මහරහතන් වහන්සේ යනවා සක්‍රයා බලන තව්තිසා. මොකද ඊට ඉස්සෙල්ලා සක්‍රයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයක් අහලා යනවා. ඒ ධර්මයේදී බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව ගැන තමයි සක්‍රයාට කියන්නේ. එතන මුගලන් මහරහතන් වහන්සේට හිතනවා මේ සක්‍රයා එදා බණ අහලා ගියා. මෙයා ඒ අනුව ජීවත් වෙනවාද කියලා බලන්න ඕනේ කියලා මුගලන් මහරහතන් වහන්සේ එර්දියෙන් තව්තිසාවට යනවා. ගියාම සක්‍රයා දිව්‍යාංගනාව 500ක් විතර වට කරගෙන අර නැටුමෙන් ගැවුමෙන් වාදනයෙන් පිනායන සතුට වෙවි තමයි සක්‍රිය ආය වෙලා වෙන්නේ. ඒතකොට ඒ වගේ නෝනා ඒ මහේශාක්‍ය දිව්‍ය බලමුළු නිරේතුරුවම අර සංගීතයට ලැබි නැටුමට ලැබි අර දිව්‍යාංගනාවන් දෙවියන් විසින් පිනවනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතකොට ඒගොල්ලන්ගේ පින. ඒ වගේම අර නිරේතුරුවම සෑම 15ක පොහොය දාටම රැස් වෙන තව්තිසාවේ තියෙන සුදම් සභාවේදී නිරේතුරුවම නටන දිව්‍යාංගනාවක් ගැන සූත්‍රයක කියනවා. තේරෙනවද? ඒ දිව්‍යාංගනාවගේ නම සූර්ය වර්ෂචී කියලා තමයි මගේ මතක. සූර්ය වර්ෂචී වගේ ඒ සූර්ය වර්ෂචී දිව්‍යාංගනාව සෑම සුදම් සභාවක් දවසකදීම සුදම් සභාවට ඇවිල්ලා නැටුමින් මුළු දෙවියන්ව පිනවනවා කියලා ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා අර මනුස්ස ලෝකේ සංගීතය උපාදානය කරගත්ත අය දිව්‍ය තලවල ගිහිල්ලා ඒ සංගීතයට දාලා දෙවියන්ගේ දිව්‍ය කොටස් පිනවන සංගීත ලැබි දෙවිවරු වෙනවා. දැන් වරක් ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට දිව්‍ය සෝත ඔස්සේ ඇහිලා තියෙනවා අපේ රටේ ගායිකාවක් ගායනා කරන ලස්සන සින්දුවක්. තේරෙනවද? මේ ශාස්ත්‍රීය සින්දුවක් උන්වහන්සේට ඇහිලා තියෙනවා. නමුත් රාත්‍රී 12ට විතර මහා කැලයක් මැද්දේ කවදාකවත් එවැනි දෙයක් ඇහෙන්න ක්‍රමයක් නැහැ බාහිර ක්‍රමයකින්. ඒතකොට උන්වහන්සේ දකිනවා මේක දිව්‍ය සෝත වලින් තමයි මේක ඇහෙන්නේ කියලා. එතකොට නෝන ඒ වෙලාවේ උන්වහන්සේ සමාධියෙන් අරමුණු කරලා බලලා තිනවා මේ සින්දුව ඇහෙන්නේ කොතනින්ද කියලා. එතකොට එයාට පේනවලු විශාල මන්දිරයක්. ඒ මන්දිරය මේ මහල් මන්දිරයක්. ඒ මන්දිරේ දැන් අපි කියමුකෝ අපේ රටේ තට්ටු කොට නැගිල්ලක් තියෙනවා කියලා. ඒ තට්ටු කොට නැගිල්ල තියෙන කොන්ක්‍රීට් කණු. දැන් සාමාන්‍ය කොන්ක්‍රීට් කණුවක් ඕනනම් අඩි 2.2ක් පළල ඇති නේද? නමුත් ඒ එක කණුවක් නෝනා අඩි 10යි වගේ විශාල කණු තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් කියන්න පුළුවන් මේ මන්දිරේ කොයිසා විශාල මන්දිරයක්ද කියලා නේද? දැන් සාමාන්‍යයෙන් තට්ටු ගොඩනැගිල්ලක අර කොන්ක්‍රීට් කණුවක ස්වභාවය වැඩිම වුණොත් අඩි 2.2යි නේද? නමුත් ඒ ගොඩනැගිල්ලේ ස්වභාවය නෝන අඩි 10යි වගේ කොන්ක්‍රීට් කණු තමයි ඒකේ තියෙන්නේ. කොන්ක්‍රීට් කණු හැටියට තමයි එතන පේන්නේ ඈ. ඒ ගොඩනැගිල්ලේ කණු. ඒ කොන්ක්‍රීට් කණුවකට ඒක කොන්ක්‍රීට් කියලා නෙමෙයි මං කියන්නේ වචනෙන් කියන්නේ කොන්ක්‍රීට් කියලා මං දන්නේ මොනවයි කියලා තියෙනවද කියලා. නමුත් එතනදී එක්තරා දිව්‍යාංගනාවක්.
ඒ දිව්‍යාංගනාව ඇඳගෙන තියෙන්නේ නෝන මේ ඉන්දියානු ක්‍රමයට අරංග්‍රේත්‍රම් වගේ අර නටුම් නටන අඳිනවා නේද අර දිලිසෙන සාරියයි මෙතෙන්ට අද්දික හැට්ටේ ඇඳලා අර කොණ්ඩේ ගොතලා එහෙම තියෙන්නේ අර ඉන්දියානු ක්‍රමයට නටන අය ඉන්නවනේ සාරිය ඇඳලා ඒක තියෙන්නේ අන්න ඒ වගේ ඇඳගත්ත සුරූපී දිව්‍යාංගනාව අර පරණ තාලේ අර සර්පිනාව තියෙන්නේ ඒකෙන් එයා ඒ සංගීතයෙන් ඒක ගයනවා එතකොට ඒ ස්වාමින් වහන්සේ සමාධියෙන් දකිනවා මේ දිව්‍යාංගනාව තමයි මේ සංගීතය හඬ පතුරන්නේ කියලා. එතකොට ඕනේ ඒ වගේ ඒගොල්ලෝ සංගීතය උපාදානය කරගත්ත අය ඒ උපාදානයන් ඔස්සේ ඒගොල්ලන්ගේ කැමැත්ත තුල ඒගොල්ලෝ ආස්වාදය ලබනවා. තේරෙනවද? ඉතින් ඒ නිසා ඕවා කවදාකවත් අපි විශ්වාස කරන්න නම් එක්ක සූත්‍රගත ධර්මයේ කියවලා සූත්‍රගත ධර්මයේ ගොඩාක් නෝනා ওই දිව්‍ය සංගීතය ගැන සඳහන් වෙනවා. ඒ නිසා එක්ක සූත්‍රගත ධර්මයේ කියවලා බුදුරයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් අපිව පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ කාරණයක් අපි චතුප්පපාත ඥාන පූර්ව නිවාසානුස්සී ඥාන තුලින් අපි මේවා දැකලා අපි කවදා හරි පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් නෝනා අපිට ඒවා පිළිබඳ විශ්වාසයක් සකස් වෙන්නේ නැහැ. හොඳයි. මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමීන් වහන්සේ තවත් වටිනා කාරණයක් ඔබට පැහැදිලි කර දෙනවා. මේ වස්සාන කාලය චීවර මාසය කියලාත් කියනවා. ඉතින් ඔබ දැනුවත් විය යුතුයි කටින පින්කම් කරන මේ මාසේ මේ කතා කරන මේ කාරණා පිළිබඳව. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දූතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මළුව දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ අද උදෑසන 8 වන තුරුම ඔබට දහම් කරුණු පැහැදිලි කරනවා. දන්න කියන තව කෙනෙකුටත් කියන්න සිරස FM පන්සිල් මළුව අහන්න කියලා. ධර්ම දානමය තමයි උතුම්ම දානය කියලා ඔබ දන්නවා. ඔබට අසීමිත විදිහට කුසල් රැස් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපිට නිතරම සිහිපත් කරපු කාරණයක් තමයි හැම මොහොතකම අපිට පින් රැස් කරගන්නා කියන කාරණය. ඉතින් එහෙමනම් ස්වාමින් වහන්සේගෙන් මා දැන් විමසන්නේ ගරු ස්වාමින් වහන්සේ කටින පින්කමක් සිදු කළ යුතු නිවැරදි පිළිවෙල කුමක්ද? ස්වාමින් වහන්සේ කෙනෙක් වස් සමාදන් වුණාට පස්සේ සාමාන්‍යයෙන් චාරිත්‍රය සම්පදාය තමයි දැන් දෙවෙනි මාසයේ වගේ ගෙවුනට පස්සේ දායක ඒ කැපකරුන් මහත්තුරු ඇවිල්ලා විමසනවා. මොකද මොනම හේතුවක් නිසාවත් වස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙකුට කටින් ඉල්ලලා චීවරයක් ගන්න බෑ. ඒක විනය කාරණයක්. කටින වස්ත්‍රය කියන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අහසෙන් වැටුණ දෙයක් හැටියට අපේ ඉස්සරහට වැටෙනවා. ඒකේ වර්ණය මේකයි පාට මේකයි උස මේකයි ඕවා කිසිම දෙයක් අපි දැනගන්න අපිට බෑ. ඒක මේ අහසෙන් වැටුණා වගේ අපි ළඟට වැටෙන්න ඕන දෙයක්. ඊට ඉස්සෙල්ලා කිසිම කාරණයක් අපිට සම්බන්ධ නැහැ. නමුත් ගිහි දායක මහත්තුරුන්ට පුළුවන්කම තියෙනවා ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා වස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේට වස් චීවරයක් පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේට තනිපොට සිවුරක්ද අවශ්‍ය, දෙපොට සිවුරක්ද අවශ්‍ය, අඳනයක්ද අවශ්‍ය කියලා අහනවා. එහෙම ඇහුවට පස්සේ භික්ෂුවකට නිදහස තියෙනවා මගේ තනිපොට සිවුරයි දෙපොට සිවුරයි පරිපූර්ණයි. මට ඒක අවශ්‍ය නැහැ. නමුත් අඳනයක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ. එහෙම කළාම අර දායක පිරිස් අඳනයක් ලෑස්ති කරලා වස් චීවරයක් හැටියට ස්වාමීන් වහන්සේට පූජා කරනවා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ කිව්වොත් මගේ දෙපොට සිවුර දුර්වලයි කියලා, ඒතකොට දෙපොට සිවුරක් ඒගොල්ලෝ ගෙනන් පූජා කරනවා. නමුත් ඒ වෙලාවේ මට මේ පාට ඕනේ, මේ විදිය ඕනේ, මේ රෙදි ඕනේ, ඒවා කිසිම දෙයක් ස්වාමීන් වහන්සේට කියන්නේ අපිට අයිතියක් නැහැ. ඒතකොට මේ ගිහි පින්වතුන්ලා ඒ කටයුත්ත කරාට පස්සේ නෝන දැන් වස් පින්කම පටන් ගන්නේ සාමාන්‍යයෙන් උදේ පාන්දර. අර කියනවා පොස්ට් නැට්ට පේන්නේ නැති වෙන වෙලාවට තමයි මේක පටන් ගන්න කියලා. ඒකට හේතුව කියන්නේ මොකද? දැන් අපි ආරණ්‍යගත වෙද්දී දැන් සංඝයාට වස් චීවරය පූජා කරද්දී වස්ත්‍රයක් හැටියට තමයි මේ චීවරය පූජා කරන්නේ. ඒ කියන්නේ වස්ත්‍රයක් කියන්නේ රෙද්දක් හැටියට. තේනොද? ඒක කපලා මහලා මොනවත් පඳු කරපු දෙයක් නෙමෙයි. වස්ත්‍රයක් හැටියටයි මේ චීවරය පූජා කරන්නේ. ඒතකොට මේ වස්ත්‍රයක් හැටියට චීවරය පූජා කරගනිද්දී සංඝයාට චීවරය උදේ පාන්දර පූජා කරනකම් ඒකයිති ගිහි පින්වතුන්ලා. එතකොට ඒක ගිහි පින්වතුන්ලා ගෙදර තියාගත්තත්, ගම මැද්දේ තියාගත්තත්, දවසින් දවස ගෙවල් 10ක 12ක තියාගත්තත් ඒක සංඝයාට අදාළ කාරණයක් නෙමෙයි. එතකොට මේ වස් චීවරේ ගිහි පින්වතුන්ලා ස්වාමින් වහන්සේට පූජා කරන්න ඉස්සෙල්ලා දැන් ගමේ තියෙනවා, නගරේ තියෙනවා, තව ගෙවල් වල තියෙනවා. ඒ තිබ්බහම නෝනා මොකද වෙන්නේ? ඒවා තුලින් ඒ ජනතාව තුල තව බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙනවා. දැන් වස් චීවරයක් ඒ ගෙදරක තියාගත්තාම ඒගොල්ලෝ ලස්සන ආසනයක් හදලා ඒකට ලයිට් දාලා ඒකට පුද පූජා තියලා එහෙම තමයි කියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ කුසල් ශක්තිය වැඩි වෙනවා. එතකොට ඒකේ පහුවදා තවත් ගෙදරක තියලා තවත් ඒකුණොත් කුසල් ශක්තිය වැඩි වෙනවා.
එතකොට ඒක මේ හිස මත තියාගෙන නගරේ මැද්දේ පෙරහැරේ අරන් යද්දී ඒ චීවරය දැකලා මිනිස්සුયો වගේම දෙවිවරු සාදුකාලා දීලා දෙවිවරුන්ටත් මිනිස්සුන්ටත් තව තව කුසල් ශක්තිය වැඩි කරනවා. නමුත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ මේ කටින චීවරේ සම්මාදම් කටයුතු වලට යොදාගන්න එකයි. ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සම්මාදම් කටයුතු වලට යොදාගන්නේ නැතුව, ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් නැති කරගන්න නැතුව වස්චීවරේ ස්වාමින් වහන්සේලාට පූජා කරන්න ඉස්සෙල්ලා ගෙවල් 10ක තියාගෙන පුද පූජා පැවැත්වුවත් ප්‍රශ්නයක් නැහැ. පෙරහැරේ හිස මත තියාගෙන සෑම දිනාගෙම සාදුකාර හඬ දීලා යද්දී හැමෝම කුසලයක් අයිති කර ගන්නවා මිසක් අකුසලයක් නම් සිද්ධ කරගන්නේ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ දැන් සමාජයේ මෙවැනි තැන්වලට මේ සම්මාදම් කිරීම ආධාර කිරීම වගේ මේවා නිසා මේක අකුසල මූලයන් බවට පත් කරගන්න අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ නිසා අකුසල් මූලයන් වැඩෙන්නේ නැති විදිහට ගෙවල් වල ඒ චීවරේ ගෞරවනීය ආකාරයෙන් තියලා පුද සත්කාර කරායි කියන කාරණේ කොතනකවත් ගැටලුවක් මතුවෙන්නේ නැහැ. එතකොට දැන් උදේ පාන්දර 5ට නැත්නම් 5:00ට ස්වාමින් වහන්සේලාට ගෙනල්ලා දැන් පූජා කරන්නේ කුමක්ද? වස්ත්‍රය. වස්ත්‍රයක් කියන්නේ සුදු රෙද්දක්. එතකොට මේ වස්ත්‍රය මේ කොස් නැට්ට පේන්න ඉස්සෙල්ලා ගෙනල්ලා පූජා කරන්න ඕනේ කියලා කියන්නේ ඇයි? මේ වස්ත්‍රය පූජා කළාට පස්සේ එතන ඉන්න උපසම්පදා ස්වාමින් වහන්සේලා කිහිපනම එකතු වෙලා මේ වස් චීවරය ඒ වෙනකොට සියල්ල සූදානම් කරගෙනයි තියෙන්නේ. මොකද සියල්ල මැචිමක්, ඒ නූල්, ඒ කතුරු, ඒ සියල්ල සූදානම් කරන් පඳු හැලියක් සූදානම් වෙලා තමයි තියෙන්නේ. එතකොට මේ උදේ පාන්දරම මේක ගේන්න කියන්නේ මොකද? පැය 24ක් ඇතුළත මේ වස්ත්‍රය කපලා, කඩ කපලා, මේක මහලා, මේක පඳු පවලා අදාළ භික්ෂුවට පූජා කරන්න ඕන. ඒක පැය 24ක් ඇතුළත කරන්න ඕන. මේ පැය 24ක් ඇතුළත කරන්න ඕනේ කියන කාරණේට අවශ්‍ය වෙලාව ගන්න තමයි මේ කොස් නැට්ට පේන්නේ ඉස්සෙල්ලා මේක ගෙනල්ලා පූජා කරන්න කියලා කියන්නේ. තේරෙනවද? ඒතකොට දැන් අපි ආරණ්‍යගතව ඉන්නකොට උදේ පාන්දර 5 වෙනකොට අපිට වස්ත්‍රය ගෙනල්ලා පූජා කරනවා. පූජා කළාට පස්සේ අපි දානේ වළඳලා කෙලින්ම යන්නේ අර මැෂිම තියෙන තැනට. ඒ මැෂිම තියෙන තැනට මේ මේසෙ ඔක්කොම ලෑස්ති කරලා ඒ දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් සිවුර කඩ කපලා ඒ ස්වාමින් වහන්සේලා සාමණේර ස්වාමින් වහන්සේලා සහභාගී කරගන්නේ නැහැ. කරලා වස්ත්‍රය සකස් කරලා ඊට පස්සේ පඳු ගහනවා. පඳු ගහලා පැය 24ක් ඇතුළත ඒ වස් සමාදන් වුණා වූ ස්වාමින් වහන්සේලාගෙන් සුදුසු ස්වාමින් වහන්සේ නමකට විනය කර්මයක් කරලා චීවරේ පූජා කරනවා. නමුත් උදේ පාන්දර චීවරේ ස්වාමින් වහන්සේලාට වස්ත්‍රය පූජා කළාට පස්සේ ගිහි පින්වතුන්ලාට චීවරේ පිළිබඳ කිසිම අයිතියක් නැහැ. නමුත් පූජා කරන තාක්කල් චීවරේ අයිතිය තියෙන ගිහි පින්වතුන්ලා. ඒ චීවරේ Taman කැමති ආකාරයෙන් කැමති තැනක පුද පූජා කළාට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ චීවරේ සම්මාදම් කටයුතු වලට ලෝභ දේශ මොහයන් නැති කරන කටයුතු වල සිද්ධ කරගන්න එපා. ඉතින් එතන තමයි ඔය චීවර පූජාව ගැන කියන්නේ. නමුත් කිසිම ස්වාමින් වහන්සේ කෙනෙකුට මට මේ ආකාරයෙන් සිවුරක් ඕනේ කියලා කටින් ඉල්ලන්න අයිතියක් නැහැ. ස්වාමීන් වහන්සේ කටින චීවර පූජාව කල්ප 30ක් යනතුරු සැප විපාක දෙන පූජාවක් බව ධර්මයේ සඳහන් වෙනවා. සිල්වත් නොවන පුද්ගලෙක් මෙම චීවර පූජාවට සහභාගී වෙනවා නම් ඒ කාරණේ අපි කොහොමද ධර්මයේ තුලින් ගලපා ගන්නේ? මෙහෙමයි නෝන. ඒ මේකට සම්බන්ධ වෙන අයගේ තියෙනා වූ ධර්මයේ ස්වභාවය මත ඒක තියෙනවා. දැන් අපි කියමු ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. එතකොට ඒ ස්වාමින් වහන්සේ වස් සමාදන් වුණාට පස්සේ යම් හේතුවක් නිසා තමන්ගේ වස්සීලය බිඳෙනවා. වස්සීලය බිඳුනත් ගිහි දායක පිරිස දන්නේ නැහැ වස්සීලය බිඳුනා කියලා. නමුත් ගිහි දායක පිරිස ගිහිල්ලා ඒ ස්වාමින් වහන්සේට සංඝයා අරමුණු කරගෙන වස් චීවරේ පූජා කරනවා. තේරෙනවද? දැන් ස්වාමින් වහන්සේ අතින් සීලය බිඳුනා. වස්සීලය බිඳුනා. යම් හේතුවක් නිසා දවස් 7ක් ආරණ්‍යෙන් පිටව ගිහලා මොකක් කරේ බිඳුනා. නමුත් ස්වාමින් වහන්සේක හැංගෙව්වෙත් නැහැ. වස්සීලය බිඳුනත් දායක පිරිස් සංඝයා අරමුණු කරගෙන කටින චීවරේ ස්වාමින් වහන්සේට පූජා කරනවා. ඒකට තව කෙනෙක් ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේ වස්සීලය බිඳෙනවා. බිඳුනත් දායක පින්වතුන්ලා චීවරේ පූජා කරන්නේ සංඝයා අරමුණු කරගෙන නෙමෙයි. සංඝයා අරමුණු කරන් චීවරේ පූජා කරන්නේ නැහැ. ඒතකොට අර පින්කමට වඩා මේකේ ආනිසංශ අඩුයි. ඒතකොට තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ වස්සීලය හොඳට සමාදන් වෙනවා. කිසිම කඩතොලුවක් නැතුව හොඳින් සීලය ආරක්ෂා කරනවා. සීලය ආරක්ෂා කළත් දායක පිරිස් සංඝයා අරමුණු කරගෙන නෙමෙයි උන්වහන්සේට චීවරේ පූජා කරගන්නේ. තේරෙනවද? උන්වහන්සේ හොඳින් සීලය සමාදන් වුණා. නමුත් අර දායක පිරිස් වල දුර්වලතාවය නිසා සංඝයා අරමුණු කරගෙන නෙමෙයි අරගොල්ලෝ චීවරේ පූජා කරගන්නේ. එතකොට ඇවිල්ලා ඒකේ ආනිසංශය අඩුයි. දැන් තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එයා හොඳින් වස්සීලය ආරක්ෂා කරගන්නවා. එතකොටම දායක පිරිසුත් සංඝයා අරමුණු කරගෙන චීවරේ පූජා කරනවා. එතකොට ඒ පින්කම අර සියලුම පින්කම් වලට මහත්ඵල මහන්සංස. එතකොට ස්වාමින් වහන්සේත් හොඳින් සීලය ආරක්ෂා කරගත්තා නම් ගිහි පින්වතුන්ලාත් ලෝභ දේශ මොහයන් තොරව සංඝයා අරමුණු කරගෙන පින්කම සිද්ධ කරගත්තා නම් ඒක තමයි නෝන ශ්‍රේෂ්ඨම කටින පින්කම. ඒ නිසා මේ සෑම මොහොතකම සංඝයා අරමුණු කරගෙන මේ කළ යුතු වත්පිළිවෙත් කරන්න ඕනේ. එහෙම කළොත් කොතනකවත් දායක පක්ෂයට ලැබෙන්න තියෙන ප්‍රතිපාදන අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ.
කෙටි විරාමයකට යමු. මේ වටිනා දහම් කරුණු ඔබට පැහැදිලි කර දෙන්නේ මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ. විරාමයකට ගිහිල්ලා කාන්තා ඔබට පින් රැස් කරගන්නට කැප කාරණා මොනවද අකැප කාරණා මොනවද කියලා අපි ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. පන්සිල් මළුව. අද දවසේදී සිරස FM පන්සිල් මළුවට වැඩම කළේ මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ කාන්තාවන් ස්වාමින් වහන්සේලාගේ සිවුරු අඳනකඩ සේදීම කියන කාරණය පිරිසිදු කිරීම කියන කාරණය ඒ සම්බන්ධව කතා කළොත් කැපයිද අකැපයිද? මෙහෙමයි නෝන කොතනකවත් මේ කාන්තාවකට අපිට සිවුරක් සෝදන්න දෙන්න බෑ. ඒක දෙන්න බෑ. දැන් මගෙනුත් ඇවිල්ලා සමහර කාන්තාවන් ඉල්ලලා තියෙන ස්වාමීන් වහන්සේ චීවරය දෙන්න සෝදලා දෙන්න කියලා. ඒක විනයට ගැලපෙන කාරණයක් නෙමෙයි. පිරිමි කෙනෙක් ඇවිල්ලා චීවරයක් ඉල්ලුවොත් ඒක දෙන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා මේ කාන්තා පක්ෂය මේ ස්වාමීන් වහන්සේලාගේ සිවුරු පිළිකර හොයදී මේ කටයුතු ඒවා කටයුතු වලට සම්බන්ධ වෙන එක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. නමුත් සමාජය තුළ එක එක මත තියෙනවා. දැන් එක්තරා තරුණ විවාහක යුවලක් ආවා. ඒ විවාහගල ගොඩාක් කල් පිටරට ඉඳලා ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. ඒ පිටරට ඉඳලා ඇවිල්ලා ඉතින් සල්ලිත් ගොඩක් තියෙනවනේ. ඉතින් ගියාම ඉතින් දැන් ඒගොල්ලන්ට දරුවෝ නැහැ. දරුවෝ නැති නිසා දැන් ඒගොල්ලන්ට ඉතින් කරන වෛද්‍ය ප්‍රතිකාරات කරලා දැන් ඉතින් ওই යంత్ర මන්ත්‍ර ගුරුකම් පැත්තට ගිහිල්ලා. ඉතින් යంత్ర මන්ත්‍ර ගුරුකම් පැත්තට ගිහිල්ලා ওই පැත්ත හදාන ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා ගහම ඒ කියලා තිනවා ඔබලා දෙන්නා පෙර ජීවිතේ රහතන් වහන්සේ කෙනෙකුට අකුසලයක් කරලා තිනවා. මොකක් හරි වැරදක් කරලා තිනවා. ඒ නිසා ඔබලා සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා උන්වහන්සේගේ සිවුර ඉල්ලගෙන ගඟකට බැහැලා පැය 4ක් හොදන්න කියලා. හොදන්නේ මොකද්ද? අපේ පව් සේදේවා අපේ පව් සේදේවා අපේ පව් සේදේවා හොදන්නේ කියලා. දැන් මේ තරුණ ජෝඩුව මේ විදේශගතව ඉඳලා ආපු ජෝඩුව මේ තරුණ ජෝඩුව මගේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපිට මේ විදිහට මෙහෙම කිව්වා ඒ නිසා ඔබ වහන්සේගේ සිවුර දෙන්න මට හොදගෙන එන්න කියලා. ඉතින් මං කිව්වා මහත්තයෝ මට නම් ওই මිත්‍යා දෘෂ්ටීන්ට උපකාර කරන්න බෑ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෞසෝදනවා කියන කාරණයක් කොතනකවත් නැහැ. තේරෙනවද? ඒවා තියෙන නිගණ්ඨ ආගම් වල අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෞසෝදනවා කියන කාරණයක් නැහැ. අනිත් එක ඔබ මේ සිවුර අරන් ගිහිල්ලා පැය 4ක් වතුරේ බෑලා හොදන්න ගියොත් මේ නෝනා මීට වඩා බලවත් අසනීපයක් හැදෙන්න පුළුවන්. ඒ පැය 4ක් නෝනා ගඟක බහැලා ඉන්න පුළුවන් මිනිස්සුෙකුට නේද? හීතලේ හැදින අමුතු ලෙඩක් හැදෙයි. ඒ නිසා මට ඕකට නම් උපකාර කරන්න බෑ. කරුණාකරලා ඒක නම් මට කරන්න බෑ. නමුත් මම ඔබට අවශ්‍ය නම් ඒක උපකාරයක් කරන්න. හෙට උදේට ඔබ එන්න. ඔබ ආපුවාම මම මගේ චීවරේ දෙන්නම්. ඔබ ගෙදෙට්ට ගිහිල්ලා චීවරේ හොදන්න විනාඩි 10ක් 15ක් යයි. හොදලා බිරිඳගේ අතටවත් චීවරේ අත ගහන්න දෙන්න බෑ. එයාට වතුර ඇදලා ඒ කටයුතු කරන්න. ඔබ හොදලා වේලලා ඔබ හිතාගන්න මහා සංඝයා අරමුණු කරගෙන කළා වූ මේ චීවර සේදීමේ පින්කමෙන් රැස් වෙන්නා වූ කුසලයෙන් අපේ ජීවිතයට බලපාන යම් අතීත අකුසල් සංස්කාරයන් තියෙනවා නම් මේ අකුසල් සංස්කාරයන් තුනී වෙලා ප්‍රාර්ථනා කරන විදිහට අපිට දරු සම්පත් ලැබේවා කියලා කරලා මේක සෝදලා වැලට දාලා මට දිනක් දෙන්න. ඔබ කැමති නම් මම ඒක දෙන්නම්. ඉන් එහා දෙයක් නම් මට දෙන්න බෑ කියලා. නමුත් මේ මහත්තයා කැමති වුණා. මං චීවරේ දුන්නා. මට ඒක හොදලා ගෙනල්ලා දුන්නා. නමුත් ඒ වගේ නෝනා සමාජයේ ඔය එක මතමතාන්තර එක එකනා කියනවා. නමුත් ධර්මානුකූලව අපේ චීවරයක් කාන්තාවකට සෝදන්න දෙන්න බෑ. ඒක කැප නැහැ. නමුත් ඒගොල්ලන්ට අපිට යමක් ඕන දෙයක් පූජා කරන්න පුළුවන් චීවර අඳින. නමුත් අපේ චීවර කාන්තාවකට හොදලා දෙන්න බෑ. තේරෙනවද? අපි දක්ෂ වෙන්න ඕන අපේ දේ අපිම කරගන්න. මොකද ඒවා දෙන ප්‍රමාණයට අපිත් එක්ක තියෙන බැඳීම් වැඩි වෙනවා. ඒ බැඳීම් වැඩි වීම සංඝයා කියන අර්ථයට බලවත් හානි. තේරෙනවද? ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මොන අසනීප තත්වයන් තුල වුණත් අපේ දේ අපි කරගන්න. අපි විරාමයකට යමු. තව කෙනෙක් වෙනුවෙන් ඔබට පින් අනුමෝදන් කරන්න පුළුවන්ද? විශේෂයෙන්ම දිවිනසාගත් කෙනෙක් වෙනුවෙන් මේ විරාමෙන් අනතුරුව මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු. දැස් පියාගන්න. එන්න මා සමග මේ අරණට. තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම්කඳ විඳගන්න. පන්සිල් මළුව. පිළිවෙතින් සරු දෙවියකට පිළිවෙලින් පිවිසෙන්න. පන්සිල් මළුව.
අද සිරසෙෆෙන් පන්සිල් මළුවට වැඩම කළේ මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ අඩු වයසින් ජීවිතය නසාගත්ත තමන්ගේ ජීවිත කාලය පුරාවට කුසල් දහම් පින් රැස් කරගන්න බැරි වුණු කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන කෙනෙකුට පින් අනුමෝදන් කරන්න පුළුවන්ද? මෙහෙමයි නෝන උතනදී ඉස්සෙල්ලාම දිවිනසා ගැනීම කියන කාරණේදී නම් මම දන්න ධර්මතාවයන් තුල දිවිනසා ගත්ත කෙනෙක් සුගතියක ඉපදෙන්න තියෙන අවස්ථා නම් ඕම දුර්වල තැනක් තියෙනවා. එහෙනම් සතර අපායකට වැටුණායි කියන කාරණේදී පින් ගන්න පුළුවන් වෙන්නේ අර පරදත්ත රූප ජීවී කියන තැනට වැටුණොත් විතරයි. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ එහෙම කෙනෙක් මැරුණාට පස්සේ ඒ දේ අපේ ජීවිතයට කමටහනක් කරගන්න. මොකද එයාට එවැනි දෙයක් සිද්ධ වුණේ එයාගේ අකුසල් විපාකයක් නිසා. ඒ සංසාරයේ අපි කරගන්නා වූ අකුසල් විපාකයන් නිසා අපිට අපේම ජීවිත නැති කරගන්න තරම් අපිට සිතුවිලි සකස් වෙනවායි කියන කාරණේ අපි දකිනවා. එහෙම නැතුව අපි මැරිච්ච කෙනා උදෙසා තව දුක් වෙවි හඬ ඉඳීමෙන් මොකද්ද වෙන්නේ? මැරිච්ච කෙනා දුකට වැටුණා. ඒ හේතුවෙන් නෝනා අපිත් කායිකව මානසිකව පිරීමටපත් වෙලා අපි දුකට වැටෙනවා. ඒ දුකට වැටිලා මේ ගැන ගැට ඉන්න වෙලාවේ අපි මැරෙන වෙලාවේ අපිට මේ මැරිච්ච කෙනා සිහිපත් වුණොත් අපි තවත් පල්ලෙහාටයි වැටෙන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි මේවා ඉන්න ඕන ධර්මානුකූලව පාඩම් ඉගෙන ගැනීම කියන කාරණේ තමයි ධර්මානුකූලව ගන්න තියෙන්නේ. වෙන දෙයක් නැහැ. දැන් එක මහත්මයෙක් නෝනා කෙනෙක් මෙතෙන්ට ආවා. ඒ මහත්මයා නෝනා හුදටම පීඩාවටපත් වෙලා ආවේ. කායිකව මානසිකව පීඩාවටපත් වෙලා අඬ ආවේ. ඒතකොට අඬ ඇවිල්ලා ඒ නෝනයි මහත්තයයි මොකද්ද කියන්නේ? මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ දරුවා අවුරුදු 25ක් විතර ඇති තරුණ දරුවෙක්, ගෑනු දරුවෙක් කෝච්චියට බැනලා දිවිනසාගෙන මරණේ කටයුතු ඉවර කරලා දැන් තාම මාසයක් විතර ගිහිල්ලත් මේ අම්මාට මේක වාවා ගන්න බැහැ. දැන් මේ මෙතන ඉල්ල අඬ ඇවිල්ලා කියනවා මට කියනවා අනේ ස්වාමීන් වහන්සේ මගේ දුව හොඳ තැනක ඉපදිලා තියෙනවාද කියලා කියන්න කියලා. මං කිව්ව නෝනා සියදිවි නසාගත් කෙනෙක් හොඳ තැනක ඉපදිලා තියෙනවා කියලා ධර්මානුකූලව මට කියන්න බැහැ. ඒ නිසා සියදිවි නසා ගන්න කෙනෙක් සියදිවි නසාගන්නේ දැඩි ද්වේෂයෙන්, තමා පිළිබඳ ගැටීමෙන්, සමාජය පිළිබඳ ගැටීමෙන්, ඇලීම් ගැටීම් වලට මැදි වෙලා දිවි නසාගන්නේ. ඒ නිසා එහෙම කෙනෙක්ගේ ඊළඟ චුස්සිත යහපත් වෙනවායි කියන කාරණේ ධර්මානුකූලව 100% මට කියන්න බැහැ. ඒ නිසා නෝනා සියදිවි නසා ගැනීමේ තියෙනා වූ හානිය ඔබතුමිය දකින්න කියලා. ඒ වෙලාවේ මහත්යාට ටිකක් කේන්ති ගිහිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ මං නෝනාව එක්කන් ආවේ හිත හදන්න. ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ කියලා. නෝනාව එක්කන් ආවේ හිත හදන්න. නමුත් ඔබ වහන්සේ මොකද්ද කියන්නේ? ඔබ වහන්සේ කියනවා මේ දිවිනසාගත්ත කෙනෙක් සතර අපායන්. මං කිව්වා මහත්යෝ කාගේවත් හිත හදන්න මට බොරු කියන්න බෑ. මං හාමුදුරුවෝ කෙනෙක්. කාගේවත් හිත හදන්න මං බොරු කියන්න බෑ. මොකද ඔබතුමා දැනගත්තද මීට මාසයකට ඉස්සෙල්ලා ඔබතුමියගේ දුව සියදිවිනසා ගනී කියලා? දැනගෙන හිටියද? එයාකෝ නැහැ කියලා. ඒතර බලන්න මෙච්චර ලස්සන ජීවිතයක් ගත කරපු දුව ඔබ හිතුවෙත් නැහැ සියදිවි නසා ගනී කියලා. එයා සියදිවිම නසා ගත්තා. එතකොට ඒ සියදිවි නසාගත්ත දුව මේ වෙලාවේ සියදිවි නසාගෙන සුගතියේ දිව්‍යාංගනාවක් වෙලා ඉපදිලා ඉන්නවා කියලා මං කිව්වොත් මේ අම්මා දුව පිළිබඳ දැඩි උපාදානයකින් ඉන්නේ. මේ අම්මා හිතන්න පුළුවන් මමත් දිවි නසාගෙන දුව ඉන්න තැනට යනවා කියලා. එහෙම වෙන්න බැරිද? එන්න පුළුවන්. ඒ නිසා මම මේ බණ කියන්නේ මැරිච්ච කෙනා නිසා උදෙසා නෙමෙයි. මේ ජීවත් වෙන කෙනා උදෙසා. එයාට මම මේ දිවිනසා ගැනීමේ බරපතල භාවය කියනවා. මං දිවිනසා ගත්ත කෙනා සුගතියේ ඉපදිලා දිව්‍යාංගනාවක් වුණා කිව්වොත් මේ අම්මා මේ මොහොතේ ඉන්න මානසික පීඩනය තුල එයක් හිතන්න පුළුවන් මමත් දුව ඉන්න තැනට යනවා කියලා. මේ අම්මා අදරයට වහබිව්වොත් ඔබ මොකද කියන්නේ කියලා. ඒකට එයාට කියන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ නිසා නෝනා නිරේතුරුවම දිවිනසා ගැනීම කියන කාරණේදී අපිට කරන්න ගොඩාක් දේවල් නැහැ මැරිච්ච කෙනා උදෙසා. ඒ නිසා පින් කරන වෙලාවට 7 දවසේ පාංශකූලේ 3 මාස පින්කම් ශක්තිමත්ව කරන්න. කරලා ඊට පස්සේ ඒ දිවිනසා ගැනීම තමා කමඨාණක් කරගන්න. තමා කමඨාණක් කරගෙන සංසාර බය පිළිබඳ දැකලා Taman ධර්මයෙන් ශක්තිමත් වීම තමයි ඒ දිවිනසා ගත්තාට කරන්නා වූ ලොකුම උපකාරය බවට පත් වෙන්නේ. මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේටයි ඔබ මේ වෙලාවේ ඇහුම්කන් දෙන්නේ. දන්න කියන හැමෝටම කියන්නේ සිරස FM පන්සිල් මළුව අහන්නටය කියලා. මේ විරාමින් පසුව අපි ස්වාමින් වහන්සේගෙන් විමසමු භාවනාව පිළිබඳව. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මළුව රන් පිරික්සා බලන නුවණැතියන් මෙන් ජීවිතය සියුම්ව අවබෝධ කරගන්න පන්සිල් මළුව
පන්සිල් මළුව. අද සිරසෙෆෙන් පන්සිල් මළුවට වැඩම කළේ මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ භාවනා කිරීමට යොමු වන කෙනෙක් දුර්වල උවදුරු වලින් විශේෂයෙන්ම പ്രേත භූත වගේ අමනුෂ්‍ය කොටස් වලින් එන උවදුරු වලින් මිදිලා භාවනාවට කොහොමද යොමු වෙන්නේ? මෙහෙමයි නෝන උතනදී හැම වෙලාවම භාවනා කරන්න ඉස්සෙල්ලා ඔය මුලින්ම ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරන්න. ඔය ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ නොකර භාවනා කරන්න යෑමේ ප්‍රතිඵල තමයි ඔය. තමන් ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කළොත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වෙනවා, සීලෙන් පරිපූර්ණ වෙනවා. ඔය සීලෙන් පරිපූර්ණ වෙද්දී එයා තුල සමාධිමත් හිතක් සකස් වෙනවා. එතකොට ඔන්න ඔය කාරණා තුන තමයි අපිට භාවනාවේදී ලැබෙනා වූ ආරක්ෂාව. භාවනාදී ලැබෙනා වූ ආරක්ෂාව. එතකොට මේ ආරක්ෂාව පිළිබඳ චේතනාවකින් තොරව භාවනා කරන්න ගියොත් බලවත් අනතුරුවට ලක් වෙනවා. මොකද භාවනාවේදී නිරේතුරුවම අපි උත්සාහ කරන්නේ සක්කාය දිට්ඨිය තුනී කරගන්න. සක්කාය දිට්ඨිය වඩා ගන්න නෙමෙයි. නමුත් භාවනාවේ නාමයෙන් වර්තමාන සමාජයේ බලවත් ආකාරයේ සක්කාය දිට්ඨිය වඩා ගන්න. භාවනා කරන්න ගිහිල්ලා දැන් සමහර දැන් මට මුණ ගැහුණු ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ සාමණේර ස්වාමීන් වහන්සේ නමක් වැඩි හිටි. උන්වහන්සේ දැන් භාවනාව අතහැරලා. ඇයි උන්වහන්සේ භාවනා කරන්න යද්දී එකපාරට උන්වහන්සේට බුදුරජාණන් වහන්සේගේ රූපේ පෙනිලා. දැන් උන්වහන්සේට ඊට වඩා දෙයක් අවශ්‍ය නැහැ. දැන් උන්වහන්සේ දකින්නේ මේ රූපේ මායя කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා රූපේ මායя කියලා. හිත මායя කියලා. ඒතකොට භාවනා කරද්දී බුදුරජාණන් වහන්සේගේ රූපේ දැක්කත් රූපේ මායяමයි. රූපය මායя නම් ඒ බුදුරජාණන් වහන්සේ රූපය දැක්ක හිත අනිත්‍යයි කියලා දකින්න. දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා දකින්නකොට ඔන්න දෙවියෙක් පේනවා. දෙවියෙක් පෙවුනට පස්සේ උන්වහන්සේට ඊට වඩා භාවනාවක් නැහැ. දැන් එතන ඉඳගෙන උන්වහන්සේ ආස්වාදයේ වඩමින් මොකද්ද වඩාගන්නේ? සක්කාය දිට්ඨිය. දැන් හැමෝටම කියනවා මම බුදුරජාණන් වහන්සේ දැක්ක මගේ ඉස්සරහට බුදුරජාණන් වහන්සේ ආව මට දැන් ඇස් දෙක පියා ගන්නකොටම බුදුරජාණන් වහන්සේ පේනවා මට දැන් භාවනා කරනකොටම දෙවියෝ පේනවා කියලා දැන් සක්කාය දිට්ඨිය වඩාගන්න. සක්කාය දිට්ඨිය දැන් භාවනාවක් වැඩින්නේ සක්කාය දිට්ඨිය වැඩි. නමුත් උන්වහන්සේ දන්නේ නැහැ සක්කාය දිට්ඨිය වැඩින්නේ කියලා. දැන් ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මට රැයට හැමදාම සුදු අලි හීනෙන් පේනවා කියලා. ඒතර සුදු අලි හීනෙන් පේනවා කිව්වම ඒක තමයි උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ අර්ථය හැටියට උන්වහන්සේ දකි. මේ දැක්කේ මායя රූපයක්, මේ හිතක් මේ රූපයක්, මේ දැක්කේ මායя කියලා දකින්නේ නැහැ. ඒ වගේ මේ භාවනා කරන්නේ අද්දී බුදුරජාණන් වහන්සේ නිසරම දේශනා කරන මේ මගහැර යා යුතු ධර්මතාවයන් තියෙනවා. ඒවා මගහරින්න කියනවා. ඔයනේ රූපයක් දැක්කොත් ඒක ගන්න එපා, ඒක දුරු කරන්න, ඒක මගහරින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේක ස්වාමීන් වහන්සේ කියන මං හෙලක් පල්ලෙහා කුටියක ඉන්නේ. කන්ද මුදුනේ විශාල ගල්පර තියෙනවා. දවසක් විශාල ගලක් පල්ලෙහාට ආවා. පල්ලෙහාට ඇවිල්ලා අර අතරමඟ තියෙන ගලකට ඒ ගල හිර වුණා. ඒ ගල හිර වුණේ නැත්නම් අනිවාර්යයෙන්ම කුටියත් උන්වහන්සේ අපවත් වෙනවා. නමුත් කතාව ඇත්ත. නමුත් දැන් උන්වහන්සේ ඒ තුලින් මොකද දකින්නේ? මගේ ආයෝමයේ ශක්තිය නිසායි ගල නතර වුනේ කියලා. උන්වහන්සේගේ ආයෝමයේ ශක්තිය නිසා නෙමෙයි ගල නතර වුනේ. අර ගල ඇවිල්ලා ඊට සමාන ගලක් තිබෙන නිසා ඒක හිර වුණා. එච්චරයි. නමුත් ඒක හිර වුණ නිසා පල්ලෙහාට වැටුනේ නැහැ. ඒතර පල්ලෙහාට නොවැටුනේ ඇයි? අර ස්වාමීන් වහන්සේගේ කුසල් විපාකයක්. තේන්නද? උන්වහන්සේ අපවත් වෙන්න තිබ්බේ නැහැ. ඒතකොට මේ කුසල් විපාකයේ නිට්ටයද අනිත්‍යද? එන මේ අනිත්‍ය වූ කුසල් විපාකයට බැඳිලා උන්වහන්සේ දැන් අර ගල අතන රැඳුනා කියන තැන ඉඳන් උන්වහන්සේ තුල අයෝමයේ ශක්තියක් තියෙනවා තැන ඉඳන් සක්කාය දිට්ඨිය වඩා ගන්න. භාවනාවක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ හැම දෙයක්ම මොකක්ද වෙන්නේ? ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිමෙන් තොරව. ඒ කියන්නේ සද්ධාවෙන් පරිපූර්ණභාවයෙන් තොරව, සීලෙන් පරිපූර්ණභාවයෙන් තොරව මෙන්න මේ භාවනාමය කටයුතු කරන්න යන්නේ ඵලයි. ඒ නිසා භාවනා කරද්දී නිරේතුරුවම අමනුෂ්‍ය කොටස් අපි භාවනා කරනවට කැමති නැහැ. ඒක හේතුව. දැන් අපි පන්සලේ භාවනා කළත්, ආරණ්‍යයේ භාවනා කළත්, ගෙදර භාවනා කළත් මේවා තුල ධර්මයට අකමැති අමනුෂ්‍ය කොටස් ඉන්නවා. ඒ අමනුෂ්‍ය කොටස් අපි ධර්මයේ තුල ඉන්නවට කැමති නැහැ. සමහර පෞල් ආශ්‍රිතව පරම්පරාගත ප්‍රේත රැල්ල ඉන්නවා. මේ පරම්පරාගත ප්‍රේතලල් තමන්ගේ පරම්පරාව කෙනෙක් භාවනා කරනවට කැමති නැහැ. තේරෙනවද? මොකද ඒගොල්ලන්ට උනේ ඒගොල්ලන්ගේ ප්‍රේතලල්ට එකතු කරගන්න බැරන වෙලා. ඒ නිසා අරගොල්ලෝ භාවනා කරනකොට අරගොල්ලෝ ඇවිල්ලා ඉස්සරහින් පෙනී හිටිනවා. පෙනී හිටිනකොට අන්න භාවනා යෝගියා දැන් පෙරේතෙක් දැක්කට පස්සේ දැන් එයාට ඊට වඩා දෙයක් නැහැ. දැන් එයා පෙරේතයෝ දකින්න තැන ඉඳන් භාවනාවට යන්නේ නැහැ. එයා ඇස් දෙක පියාගන්නේ නැවත පෙරේතයෝ දකින්න. ඒ වගේ සමහරලාට තමන්ගේ ඥාතීන් ඇවිල්ලා පෙනී හිටිනවා. ඔය වගේ අප්‍රමාණ නොපෙනෙන ලෝකයෙන් නොවන අප්‍රමාණ පීඩාවන් එන්න පුළුවන්. භාවනාවේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණත් රූපය අනිත්‍යයි. එච්චරයි. බුදුරජාණන් වහන්සේ කියන රූපෙට බැඳුනොත් එතනදීම අපි පංච උපාදානස්කන්ධයට බැඳෙනවා.
බුදුරජාණන් වහන්සේගේ රූපය දැක්කත් අපි හිතන්න ඕනේ අනේ මම මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආපු ගමනේදී මෙවැනි බුදුරජාණන් වහන්සේලා දසදහස් ගානක් දකින්න නැති අනේ ඒ දැක්කත් මං තාම මේ සසර දුක් විඳිනවා කියන කාරණේ. ඇයි දුක් විඳින්නේ? අපි තාම මේ දැක්කා වූ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. ඔබ භාවනා කරන වෙලාවේ එකපාරට බුදුරජාණන් වහන්සේ දැක්කොත් දකින ෂණයෙන්ම ඒ රූපය අනිත්‍යයි කියලා දකින්න ඔබේ අනිත්‍යයි කියලා දකින මොහොතේ තමයි ඔබ සැබවින්ම බුදුරජාණන් වහන්සේ දකින්නේ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ රූපය නිත්‍ය වශයෙන් දකින මොහොතක් පාසා ඔබ බුදුරජාණන් වහන්සේ දකින තැනින් ඈතට යනවා. නොදැක්කා වෙනවා. බුදුරජාණන් වහන්සේ දැක්කත් ඔබ බුදුරජාණන් වහන්සේව නොදැක්කා වෙනවා. බුදුරජාණන් වහන්සේව දැක්කත් ඔබ ධර්මය නොදැක්කා වෙනවා. ඔබ බුදුරජාණන් වහන්සේ දකිද්දී ධර්මය දැක්කා වෙන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කා වූ හිත ඒ නිමේෂයේදීම අනිත්‍යයි කියලා දකින්න. එතන තමයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. ඔබ පහනක් පත්තු කරලා බුදුරජාණන් වහන්සේට පන්සලට ගිහිල්ලා ආරණ්‍යයට ගිහිල්ලා ගෙදර බුදුමෙදුරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පහනක් පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා මල් පහන් පූජා කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දෙවියන්ට ඥාතීන්ට පින් දීලා S2 පියාගෙන ඔබට හිතන්න පුළුවන් නම් මේ බුදුරජාණන් වහන්සේගේ රූපකායත් අනිත්‍යයි කියලා මේ මල් පහන් ගිලන්පස පූජා කළා වූ සියලු සංස්කාරයත් අනිත්‍යයි කියලා එතනදි තමයි ඔබ සැබවින්ම බුදුරජාණන් වහන්සේ දකින්නේ. එහෙම නැතු ඔබ මේ සියලු පූජාවන් කරලා භාවනා කරලා අනේ සාදු සාදු බුදුරජාණන් වහන්සේ කියලා ආස්වාදයෙන් නැගිටලා ගියොත් ඔබ කවදාකවත් ධර්මයේවත් බුදුරජාණන් වහන්සේවත් දැක්කා වෙන්නේ නැහැ. ඔබ ධර්මයේ දකින්නවා කියන්නේ බුදුරජාණන් වහන්සේ දකින්නවා කියන්නේ ඒ දැක්කා වූ හිත අනිත්‍යයි කියන දකින්න ධර්මයේ තුලයි. නමුත් ඒක දකින්න නම් ඔබ ආරෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරගන්න ඕනේ. මනුෂ්‍ය ආත්ම භාවය දුර්ලභයි. බුද්ධෝත්පාද කාලය දුර්ලභයි. ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභයි. මේ දුර්ලභ කාරණා හතරත් එක්ක මේ කාල වකවානුවේ සිටින පන්සිල් මළුවේ මේ වෙලාවේ ධර්මීය ශ්‍රවණය කරන ඔබ අතිශයින් වාසනාවන්තයි. මේ කරුණු හතරම අපිට තියෙනවා. හැබැයි මේ කරුණු හතරම තියාගෙන අපි මොනවද කරන්නේ? අපි මොනවද ජීවිතය ගැන දකින්නේ? දසතින් දහම් ඇසෙන රටේ අපි මොනවද අපේ ජීවිතයට ආදේශ කරගෙන තියෙන්නේ? නැවත නැවතත් ඔබට ආරාධනා කරනවා. හිතන්න. ස්වාමින් වහන්සේ පැහැදිලි කරපු හැම ධර්ම කාරණයක්ම නැවත නැවතත් සිහිපත් කරගන්න. ජීවිතය සකස් කරගන්න. අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී අපිට දහම් කරුණු පැහැදිලි කරපු මහ රහතුන් වැඩිමග ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව අපි පින් අනුමෝදන් කරමු. උන්වහන්සේ මේ වෙලාවේ හුදකලාව වන පෙදෙසක බවුන් වඩන මොහොතක් වන්නට පුළුවන්. උන්වහන්සේගේ ඒ සියලු අප්‍රතිහිත ධෛර්යයන් සාක්ෂාත් වේවා. උන්වහන්සේගේ අරමුණු ඉෂ්ට වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු. එහෙමනම් ඔබට තෙරුවන්හි ශක්තියෙන් දහම් ඇස පෑදේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මුණගැසෙමු ලබන ඉරිදාත් උදැසන 6ට මහරහතුන් වැඩිමග ඔස්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන පූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ අද දහම් කරුණු පැහැදිලි කරේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව හදවතින්ම ප්‍රාර්ථනා කරමු. දැස් පියාගන්න. එන්න මා සමග මේ අරණට. තුරුපත් සෙලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම්කඳ විදකන්න. පන්සිල් මළුව